ස්වාමීන් වහන්සේ තථාගතාදී වන්දනාවේදී පැයකට ආසන්න කාලයක්ම අවමෑණී බුදු පියාණන් වහන්සේගේ බුදුගුණ සජ්ජායන කරමින් බුදුගුණ පිළිබඳ දේශනා කරමින් තථාගතාදී වන්දනාව පවත්වනු ලැබුවා. ඒ උතුම් කෝරගල පුදබිමේදී එන අනතුරුව අපි හමුවන පළමු සිත්නෙත් අසපුව අදත් සිත්නෙත් අසපුවට උන්වහන්සේ වැඩම කර තිබෙන මොහොතේ හැමදාමත් සිත්නෙත් අසපුවේ හැම මාසයකම දායකත්වය දරන ලුම්බිනිතේ කර්මාන්තශාලාවේ චමින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසයි අද සිත්නෙත් අසපුවේ දායකත්වය දරාගෙන තියෙන. ඔවුන්ගේ දායකත්වය මතින් ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘවර වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරනවා. අදත් සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता. नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स. साधु साधु साधु. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් සෙනසුරාදා සිත්නෙත් අසපුවට ඊ타මත්ම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු එම පවුලේ පින්නතුන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා විසින්. ඉතින් ඒ හැම සත් ප්‍රාර්ථනාවක්ම සඵල වෙන්නට කියලා අපි වෙනදා වගේම මෙත් සිතින් ආශිර්වාද කරමින් අද දවසේ ඔබට සෙනසුරාදා සිත්නෙත් අසපුවේ මේ පළමු පැය තුල අපි කතා කරන්න හිතුවා මේ බුද්ධ ශාසනයේ බොහෝ කලක් පවතින හේතු වෙන කාරණා හතරක් සහ මේ ශාසනයේ ඉක්මනටම අතුරුදහන් වෙන්න මේ ශාසනය බොහෝ කල් පවතින්නේ නැති වෙන්න හේතු වෙන කාරණා හතරක්. පින්වත්නි, අපි අංගුත්තර නිකායේ සුගත විනය සූත්‍රය ඇසුරෙනුයි මේ ගැන කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු සද්ධර්මයක් තියෙනවා නම් අපි ඒ ධර්මයට කියනවා පින්වත්නි සුගත විනය කියලා. ධර්මයට කියන නමක්. එතකොට මේ ධර්මයට වගේම ශාසනයටත් කියන්න පුළුවන් සුගත විනය කියලා. ඒ නමින් තමයි සූත්‍රයම නම් වෙලා තියෙන සුගත විනය සූත්‍රය කියලා. බුදුවරු හඳුන්වනවා අපි සුගත කියන නමින්. කතමෝච භික්කවේ සුගතෝ. සුගත කියලා කියන්නේ කවුද? ඉද භික්කවේ තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවා අයං භික්කවේ සුගතෝ. එතකොට මේ අරහං ආදී උතුම් ගුණ නවයම තියෙන තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනවා නම් අන්න ඒ උත්තමයට කියනවා සුගත කියලා. ඒ උත්තම වූ තථාගතයන් වහන්සේ සෝ ධම්මං දේශේති. උන්වහන්සේ දේශනා කරන ධර්මය මොන ස්වභාවයේ ධර්මයක්ද? ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසాన කල්යාණං. මුල මැද අග කල්යාණ වූ උතුම් වූ
සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාශේති. මේ අර්ථ සහිත පරිපූර්ණ වූ නිවන් මගක් දේශනා කරනවා මුල මැද අග සුන්දර වෙච්ච. අන්න ඒ නිවන් මග ඒ ධර්මය තමයි පින්වත්නි සුගත විනය කියලා කියන්නේ. එහෙම නැත්නම් බුද්ධ ශාසනය කියලා කියන්නේ. එතන මේ සුගත විනය බුදුරජාණන් වහන්සේ වදාලා සෝ සුගතෝ වා භික්කවේ ලෝකේ තිත්තමානෝ සුගත විනයෝ වා තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානಂತಿ. බුදු කෙනෙක් විසින් ඒ වදාළ උතුම් ධර්මය ඒ නිවන් මඟ ලෝකේ දෙව් මිනිසුන්ට බොහෝ කල හිතසුව පිණිස යම්තාක් කාලයක් මේ ලෝකේ පවතිනවා නම් එවැනි පැවැත්ම පිණිස හිතසුව පිණිස උපකාරී වෙනවා දෙව් මිනිසුන් සියලු දෙනාටම ඒ උතුම් සුගතයන් වහන්සේ විසින් වදාළ සුගත විනය. ඉතින් පින්වත්නි මේ සුගත විනය ගැන බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරෝ මේ භික්කවේ ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තති. ධර්ම හතරක් තියෙනවා. ඔය ධර්ම හතරට පුළුවන් මේ ධර්මයේ ඉක්මනටම විනාශ කරන්න. මේ ධර්මයේ ඉක්මනටම අතුරුදහන් කරලා දාන්න. බොහෝ කල මේ ශාසනය පවතින්නේ නැතුව මේ ශාසනය විනාශ කරන්න කාරණා හතරකට පුළුවන්. ඒ කරුණු හතරයි අද අපි කතා කරන්න පින්වත්නි. එතකොට ඒ කාරණා හතරෙන් ප්‍රතිවිරුද්ධ කරුණු හතර බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝ කල පවතින්න හේතු වෙනවායි කියලා. ඒ හතරත් අපි කතා කරමු. එතකොට මේ අතුරුදහන් වෙන්න ධර්මයේ ඉක්මනටම අතුරුදහන් වෙන්න ධර්මයේ විනාශ වෙන්න බලපාන කාරණා හතරේ පළවෙනි කරුණ මොකද්ද? ඒ ගැන අපි සූත්‍රයේ තියෙන විදිහටම කතා කරමු. ඉද බික්කවේ බික්කු දුග්ගතින් සුත්තන්තං පරියාපුනන්ති දුග්ග නික්කිත්තේහි පදභ්‍යංජනේහි. මේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ වදාලා ඒවැ පද විකෘති කරගෙන වරදවගෙන මේ සූත්‍රය ඉගෙන ගන්නවා. විකෘති වෙන්න මේ දේශනාවල තියෙන වචන වරදවා ඉගෙන ගත්තට පස්සේ අයං භික්කවේ පඨමෝ ධම්මෝ සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තති. මේ ධර්මය ඉක්මනටම අතුරුදහන් වෙලා යන බලපාන පළවෙනි කාරණය තමයි මේ දේශනාවේ තියෙන වචන ඒ සූත්‍ර වැරදියට තේරුම් ගන්න එක. මේ විකෘති වෙන විදිහට අර්ථ තේරුම් ගන්න එක තමයි පින්වත්නි පළවෙනිම කාරණේ මේ ශාසනය අතුරුදහන් වෙන්න බලපාන. එතකොට දෙවෙනි කරුණ මොකද්ද? පුනච පරම් භික්කවේ භික්ඛු දුබ්බවා හොಂತಿ. දුබ්බවා කියලා කිව්වේ මොකද්ද? අවවාද පිළිගන්නේ නැතිකම. මේ ශාසනය තුල ශ්‍රාවකයා අවවාදය පිළිගන්නේ නැත්තම් දෝචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතා අක්කමා අප්පදක්කිනග්ගාහිනෝ අනුශාසනින්. මේ ශ්‍රාවකයා ශාසනය තුල ඒ ලැබෙන අවවාද අනුශාසනා පිළිගන්නේ ඉවසීමක් නැහැ, ගෞරවයක් නැහැ. මෙන්න මේවා අයං භික්කවේ ဒ ුතියෝ ධම්මෝ සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තති. මේ සද්ධර්මයේ ඉක්මනටම අතුරුදහන් වෙලා යන්න බලපාන දෙවනි කාරණේ කිව්වා. ඊට පස්සේ කියනවා තුන්වෙනි එක. පුනච්ච පරම් භික්කවේ යේතේ භික්ඛු බහුසුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකා ධරා. ඔන්න යම්කිසි මේ ශාසනය තුල භික්ෂුවක් හොඳට
ධර්මදර වෙලා විනයදර වෙලා මාතිකාදර වෙලා බහුශ්‍රුත වෙලා මේ ධර්මය හොඳට පුරුදු පුහුණු කරගෙන ධර්මය හොඳට ඉගෙනගෙන ඒ ගැන හොඳට අවබෝධයකට ඇවිල්ලා බහුශ්‍රුත වෙලා ඒ සකසා ඉගෙනගත්ත හරියටම දෘෂ්ටියට ඉගෙනගත්ත ඒ ධර්මය ගැන තේන සක්කච්ඡන් සුත්තන්තං පරං වාචෙන්ති අනිත් අයට ඒ තමන් සකසා ඉගෙනගත්ත ධර්මය කියා දෙන්නේ නැහැ. ඒක සකසා කියා දෙන්නේ නැහැ තව කෙනෙකුට. ඒ සූත්‍රය. එතකොට මොකද වෙන්නේ? තේසං අච්චයේන චින්න මූලකෝ සුත්තන්තෝ හෝති. ඒ අය අතුරුදහන් වෙච්ච දාක, ඒ අය නැති වෙච්ච දාක ඒ ඉගෙනගත්ත ධර්මයට අතුරුදහන් වෙලා යනවා. අපපටි සරණෝ. එතකොට ඒ ධර්මය පවත්වාගෙන යන මේ ශාසනයේ උතුම් වැඩපිළිවෙලට ඒක පිළිසරණ නැතිකමක්. ඒක විශේෂයෙන්ම ඊළඟ කෙනාට ඊළඟ පරම්පරාවට ඒ ධර්මය හරියට කියා දෙන්නේ නැතිකම ළඟ ශ්‍රාවකයෝ මේ සම්බුද්ධ ශාසනයේ පිහිට බලාපොරොත්තු වෙන ඉදිරි ශ්‍රාවකයෝ අසරණ වීම, එයාලට සරණ නැතිවීම. අයම් භික්කවේ ဒ ුතියෝ තතියෝ ධම්මෝ සද්ධම්මස්ස සම්මෝසාය අන්තර්ධානාය සංවතති. මේක තමයි කිව්වා තුන්වෙනි කාරණේ මේ ධර්මයේ අතුරුදහන් වෙලා යන්න. එතකොට ඒ තුන්වෙනි කාරණා මොකද? තමන් ඉගෙනගත්ත ධර්මය තව කෙනෙක්ට කියලා දෙන්නේ නැත්තම් ඒක ශාසනයේ පිරිහෙන්න හේතුවක්, අතුරුදහන් වෙන්න හේතුවක්. හතරවෙනි කරුණ තමයි පින්වත්නි, තාම වැදගත් අපි හැම කෙනෙකුටම පුනච පරම් භික්කවේ තේරා භික්ඛු බාහුලිකා හොಂತಿ සාතලිකා ඔක්කමනේ පොබ්බංගමා පවිවේකේ නික්කිට ධූරා න විරියං ආරභන්ති අපත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්චිකතස්ස සච්චි කිරියාය. මේ ශාසනය තුළ යම්කිසි භික්ෂුවක් මේ වැඩ කටයුතු වැඩි කරගෙන මේ ශාසනය ලිහිල් කරගන්නවා, නීවරණ පිරිච්ච හිතකින් විවේක නැති කරගන්නවා. එතකොට තමන් ලැබපු නැති මාර්ගඵල ලබා ගන්න තියෙන වීරිය නැති කරගන්නවා. තමන් යම්කිසි දෘෂ්ටියකට පැමිණෙනවා නම් සම්මාදිට්ඨියකට, ඒ සම්මාදිට්ඨියට එන්නේ මේක මොකද වෙන්නේ? ඊළඟ අය ආදර්ශයට ගන්නවා. පස්චිම ජනතාව කියලා කියනවා. ඒ කියන්නේ තමන්ගෙන් පස්සේ මේ ශාසනයට එන ශ්‍රාවකයෝ තමන්ව අනුව යනවා. ඒක බලාගෙන ඒ විදිහට හැඩ ගැහෙනවා. එතකොට ඒ අයත් අර වගේම නීවරණ පෙරටු කරගෙන විවේක නැති කරගෙන වැඩ කටයුතු බහුල වෙලා බොහෝ දුක් විඳිනවා පින්වත්නි. මේ නොලබපු මාර්ගඵල ලබන්න තියෙන වීරිය නැති කරගෙන ආරම්භ කරන්නේ නැති වීරියකින් ජීවත් වෙනවා. මේක තමයි කෝ ශාසනය අතුරුදහන් වෙන්න බලපාන හතරවෙනි කාරණාව. අයම් භික්කවේ චතුත්ථෝ ධම්මෝ සද්ධම්මස්ස සම්මෝසාය අන්තර්ධානාය සංවත්තති. ඒ ශාසනයේ අතුරුදහන් වෙන හතරවෙනි කරුණ. දැන් අපි කරුණු හතරම කතා කළා. මොකද්ද? පළවෙනි එක සූත්‍ර වැරදියට තේරුම් ගන්න එක. දෙවෙනි එක තමයි අවවාද අනුශාසනා පිළිගන්නේ නැති අකීකරුකම, ගෞරවයක් නැතිකම, ඉවසීමක් නැතිකම. එතකොට තුන්වෙනි කාරණේ තමයි ධර්මදර විනයදර මාතිකාදරව බහුශ්‍රුත වෙච්ච භික්ෂුවක් ඒ තමන්ගේ බහුශ්‍රුත වූ තමන් ඉගෙනගත්ත ධර්මයේ තව කෙනෙකුට කියලා දෙන්නේ නැතිකම. හතරවෙනි එක තමයි පින්වත්නි, ඒ තමන් ඉගෙනගත්ත ධර්මයේ විවේකය අසුරු කරලා පුරුදු පුහුණු කරමින් නොලබපු මාර්ගඵල ලබන්න උනන්දුවක් නැතුව වෙන වෙන දෙයට උනන්දු වෙන එක.
එතකොට මේ කාරණා හතරම ශාසන ඉක්මනට අතුරුදහන් වෙන්න බලපානවා. දැන් අපි ඔහොම බලමු මේක එතකොට බොහෝ කල ශාසනය පවතින්නේ කොහොමද? මේකෙම ඉතුරු පැත්ත, අනිත් පැත්ත, විරුද්ධ පැත්ත. නමුත් ඒ කාරණා හතරත් අපි මෙහෙම සාකච්ඡා කරමු. මුළු සූත්‍රයම එතකොට අපි ඔළුවට ගත්තා වෙනවා. ශාසනයේ බොහෝ කල පවතිනවා පින්වත්නි. සුග්ගහීතං සුත්තන්තම් පරියාපුනන්ති. සූත්‍ර හරියට ඉගෙන ගන්න ඕනේ. වරද්ද ගන්න නැතුව සූත්‍ර හරියට ඉගෙන ගන්න ඕනේ. සුනික්කිත්තේහි පදබ්බ්‍යංජනේහි සුනික්කිත්තස භික්කවේ පදබ්බ්‍යංජනස්ස අත්තෝපි සුනයෝ හෝති. මේ සූත්‍රවල වචන වරද්ද ගන්න නැතුව මේ ධර්මය හරියට ඉගෙන ගන්නවා නම් මේ ශාසනය බොහෝ කල් පවතින බලපාන ප්‍රධාන කාරණාවල එකක් ඔය. ශාසනයේ පැවැත්ම රඳා සිටින ධර්මය හරියට ඉගෙන ගන්න එක. පුනච පරම් භික්කවේ භික්ඛු සොබ්බවා හොಂತಿ සෝවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතා කමා පදක්ඛිනක් ගාහිනෝ අනුශාසනි. කීකරුකම අවාද අනුශාසනාවට හික්මෙන්න තියෙන කීකරුකම, ගෞරවය, මේවා පින්වත්නි මේ ශාසනයේ පැවැත්මට උපකාරී වෙනවා. ඒක තමයි තුන්වෙනි කාරණය. මේ සම්බුද්ධ ශාසනයේ සද්ධර්මය බොහෝ කල් පවතින උදව් වෙන. ඒක දෙවෙනි කරුණ. එතකොට තුන්වෙනි කාරණේ තමයි යම්කිසි කෙනෙක් තමන් බහුශ්‍රත වෙලා ධර්මදර විනයදර මාතිකාදර විතර මේ ධර්මය හොඳට ඉගෙනගෙන ඒ තමන් ඉගෙනගත්ත ධර්මය තව කෙනෙකුට කියා දෙනවා. ඒ අනිත් කෙනාට කියලා දෙන එක මේ ශාසනයේ චිරස්ථතියට ධර්මයේ පැවැත්මට බලපාන තුන්වෙනි කාරණය කිව්වා. ඊළඟට කියනවා වැඩ කටයුතු බහුල කරගෙන විවේක නැති කරගෙන වීරියක් නැතුව ඉන්නේ නැතුව යම් කිසි කෙනෙක් හොඳට වීරිය ආරම්භ කරගන්නවා, පවිවේකයෙන් වාසය කරනවා, මේ නිවනට තමන්ගේ මනස යොදවනවා, තමන්ගේ ජීවිතේ තමන් නීවරණ බහුලව වාසය කරන්න නැති වෙන විදිහට පුළුවන් තරම් විවේකෙම ඇසුරු කරගෙන පවිවේක සුවයෙන් වීරියෙන් වාසය කරනවා නම් ඒක පින්වත්නි හතරවෙනි කාරණේ මේ ධර්මයේ බොහෝ කල් පවතින. ඔන්න කාරණා හතර. එතකොට දැන් ශාසනය අතුරුදහන් වෙන පැති හතරත් බොහෝ කල් පවතින පැති හතරත් අපි කතා කරේ. දැන් අපි මේක ගැන තේරුම් ගන්න බලමු. අපිට සමහර වෙලාවට මේ ධර්මය විකෘති වෙනවා කියලා කියනකොට, පද වෙනස් කරනවා කියනකොට සූත්‍රවලම සමහර වෙලාවට ඇතම් වචන ඊටාම් පිළිවෙලකට විග්‍රහ කරලා තියෙදි. මොකද ඔය ගොඩක් දේශන තියෙනවා පින්වත්නි විභංග සූත්‍ර කියලා. සූත්‍ර පිටකේ තියෙනවා හරියට විභංග සූත්‍ර. විභංග සූත්‍රවල තියෙන්නේ ඒ ධර්මයම විග්‍රහ කරලා වචනෙන් වචන විග්‍රහ කරලා තියෙනවා. ඒතර එක එක්කෙනාට තමන්ට ඕන විදිහට තමන්ගේ හිතලු මේ ශාසනය තුල කතා කරන්න අයිතියක් නැහැ. ඒ විග්‍රහ කරපු ධර්මය ඒ විදිහට පිළිගන්න ඕනේ. සූත්‍රයේ තියෙන වචන අර්ථය දීලා තියෙනවා නම් සූත්‍රවලම ඒ වචනෙට අර්ථ ගන්න ඕනේ ඒ සූත්‍රවලින්ම. ඒතර අපි මෙතනදී ඔබට එක උදාහරණයක් කියන්නම්. මේ වරදවාගත් එක ගැන තියෙන හොඳ උදාහරණයක් අපි දැක්ක. දැන් ඔය සූත්‍රවල වචන තමන්ට හිතුමනාපෙට තමන්ගේ අලුත් අර්ථකථන දාලා විග්‍රහ කරද්දී ඒක අහගෙන ඉන්න අයටත් සමහර වෙලාවට පින්වත්නි මේ කවදාවත් අහලා නැති එකක් නේ දැන් ඔය අහන්නේ අලුත් අර්ථකථනයක් දීලා හද්දි.
එතකොට පෙර නොඇසූ විරු ධර්මයක් ඇහුවා කියලා මිනිස්සුන්ගේ හිතේ හරි ප්‍රබෝධයක් ප්‍රීතියක් ඇති කරගන්නවා. ආනේ ජීවිතේ අපි කවදාකවත් මේ වගේ දේශනයක් ඇහුවේ නැහැ. එතකොට කියනවා අද තමයි අපි හරියට මේක ඇහුවේ. මේ අද තමයි දන්නේ මේක හරියට. මිනිස්සු පහදිනවා එහෙම. මං එහෙම එක උදාහරණයක් කියන්නම්. ඒ වගේ ඔය විකෘති කරගත්ත තමන්ට හිතෙන විදිහට පද වෙනස් කරගත්ත ඕන තරම් මේ ධර්ම කරුණු තියෙනවා. විකෘති කරගත්ත අධර්ම මත ධර්මයේ ඛණ්ඩනය කරන්න මේ ශාසනයට එකතු කරපුව බොහෝ තියෙනවා. ඒක උදාහරණයක් තමයි අපි අහලා තියෙනවා එක්තරා දේශකෙක් කියනවා සම්මා කම්මන්ත කියන වචනේ විග්‍රහ කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංගනේ පින්වත්නි නිවන් මඟ. එතකොට මේ සම්මා කම්මන්ත ගැන කියනකොට කියනවා මා කම්ම අන්ත කියලා. එතකොට සං කියලා කිව්වා මා කියලා කිව්වා කම්ම අන්ත. ඔන්න දැන් කැඩුවා වචන 4කට. දැන් මේ විකෘතියක් මම ඔබට මේ කියන්නේ නිසා මේක ඔලුවට ගන්න එපා. කිව්වා මේ රාග ద్వේෂ මෝහ වලට සං කිව්වලු. රාග ద్వේෂ මෝහ සං ඒ රාග ద్వේෂ මෝහ දුරු කිරීම සංමාල් කිව්වා. දැන් ඔන්න මේ අර්ථය දෙන විදිය. සංමා කිව්වා රාග ద్వේෂ මෝහ දුරු කිරීමලු. එහෙම දුරු කරපු කෙනා කර්මය ශය කරනවා, කර්මය අවසන් කරගන්නවා. ඒක තමයි කම්ම කිව්වේ කර්මය අන්ත කියලා කියන අවසන් කරනවා කියලා. සංමා කම්මන්ත රාග දේශ මොහ දුරු කරලා කර්මය අවසන් කරනවා. සංමා කම්ම අන්ත සම්මා කම්මන්ත. රාග දේශ මොහ දුරු කරලා කර්මය අවසන් කරන එක ගැනයි මෙතන කියන්නේ. ඒකයි සම්මා කම්මන්ත කියන්නේ කියලා දැන් මේ අර්ථ දෙන අය වග බලා ගන්නවා තව දෙයක්. දැන් මෙතන පැහැදිලිව මේ කර්මය අවසන් කිරීමක් ගැන කියලා තියෙද්දි ඕගලන්ට ඉස්කෝලවල දහම් පාසලවල සම්ප්‍රදායික බණ කියන හාමුදුරුවරු මෙතෙක් උගන්වලා තියෙන විදිය මොකද්ද කියලා පෙන්නනවා. දහම් පාසල් පොත්වල ඉස්කෝල පොත්වල ওই සම්මා කම්මන්ත කියනකොට තියෙන පින්වත්නි නිවැරදි කර්මාන්ත කියලානේ. ඔන්න ඕක ගැන දැන් මිනිස්සුන්ගේ ඔළුවට දෙනවා වචනයක්. නිවැරදි කර්මාන්ත කිව්වට පස්සේ යම්කිසි මිනිසෙක් ධාර්මික විදියට යම් කර්මාන්තයක් කරගෙන ඉන්නවනම් ඒක නිවැරදි කර්මාන්ත ගොඩට අයිති නම් ඔය ලෝකේ කරන නිවැරදි කර්මාන්ත හැම එකක්ම නිවන් මගද? මේ සම්මා කම්මන්ත කතා කරන්නේ නිවන් මගට. නිවැරදි කර්මාන්ත කරා කියලා ඒක නිවන් මග වෙන්නේ නැහනේ. ඒ නිසා ඔය දහම් පාසල්වල ඉස්කෝලවල මෙච්චර කාලයක් මිනිස්සු ධර්මයේ කියලා ඉගෙනගෙන තියෙන්නේ නිවනෙන් බැහැර වෙච්ච මේ නිවැරදි කර්මාන්ත කරන හැටි. ඒ හින්දා තමයි මාර්ගඵලයක් නැත්තේ මිනිසුන්ට. ඒ නිසා ඔබ හරිම මාර්ගය තේරුම් ගන්න. සංමා කම්ම අන්ත කියන්නේ සම්මා කම්මන්තයි. ඒ සම්මා කම්මන්ත කියන්නේ රාග දේශ මොහ දුරු කරලා කර්මය අවසන් කිරීමයි කියලා. දැන් මේ මං කියපු ටික උනත් කපලා දාන්න පුළුවන් මම මෙහෙම කිව්වා කියලා. එහෙම නෙමේ වැඩ. එතකොට ඔන්න අර්ථකථනයක් දෙනවා, අලුත් අර්ථකථනයක්. මේ මතේ අහගෙන ඉන්න කෙනාට හිතෙනවා ඇත්ත තමයි. අද තමයි දැනගත්තේ සම්මා කම්මන්ත කියන එකේ හරි තේරුම කියලා දැන් ඔන්න හිතනවා. ඊට පස්සේ ආ කල්පනා කරනවා සම්මා කම්මන්ත කියන්නේ එහෙනම් රාග දේශ මොහ දුරු කරලා කර්මයේ අවසන් කිරීම, කර්මයේ අන්තයට යාම, කර්මයේ කෙලවරට යාම, අවසන් කිරීම සම්මා කම්මන්ත.
මෙච්චර කල් අපි මේ නිවැරදි කර්මාන්ත කී මේ සමාජය අපිට බණ කියන හාමුදුරුවෝ බොරුව කරලා තියෙන රවට්ටලා තියෙන කියලා ඔන්න දැන් අර අලුත් මතේ නිකම් පිළිගන්නේ පරණ පිළිගත්තේවට නිකම්ම පයින් ගහගෙන තමයි මේක පිළිගන්නේ. එතකොට පින්වත්නි දැන් මේකේ අපි බලන්න ඕනේ මේ සංමා කම්මන්ත කියන අර්ථකථන දුන්න එක බැලූ බැල්මට නිවැරදි කර්මාන්ත කියන එකට වඩා සෑහෙන නිවනට සමීප අර්ථයක්. එහෙම බැලුවම නිවැරදි කර්මාන්ත කියලා අර්ථකථන දුන්න එකට වඩා නිවනට යම්කිසි සමීප බවක් තියෙන හින්දා මේ දෙකෙන් වටිනාකමක් කියලා අපිට පේනවා අර කර්මය අවසන් කිරීමේ කතාව. ඇත්තටම දැන් මේ සූත්‍රයේ අපි කතා කළානේ සූත්‍ර වචන වරද්දලා පද වරද්දලා නිවන් මඟ වරද්දලා හදාරණ එක ධර්මයේ විකෘතිව ඉගෙන ගන්න එකම මේ ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුවක් කියලා. එතකොට ධර්මයක් අතුරුදහන් වෙනවා කියන්නේ මොකද්ද? පළවෙනිම කාරණේ තමයි ධර්මයේ අතුරුදහන් වෙනවා කියන්නේ පින්වත්නි මොකක් හරි දෙයක් තැනක තිබිලා ඒක නැති වෙලා යනවා කියන එක නෙමෙයි. ඒ ධර්මය හරියට පිළිගත්ත ශ්‍රාවකයෝ අඩු වෙන එකයි. ධර්මයක් අතුරුදහන් වෙන්නේ එහෙමයි. ධර්මය හරියට තේරුම් ගත්ත ශ්‍රාවකයෝ අඩු වෙනවා නම් අන්න අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ධර්මය හරියට පිළිගත්ත එක ශ්‍රාවකෙක් හරි ලෝකේ ඉන්නවා නම් තාම ධර්මය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා නැහැ. ධර්මය හරියට තේරුම් ගත්ත එක්කෙනෙක්වත් ලෝකේ නැහැ. ඒ ධර්මය තව කෙනෙකුට දැනගන්න කිසිම මාර්ගයක් නැහැ. එතනින් එහාට ඒ ධර්මයේ පිළිගත්ත කෙනෙක් හෝ පිළිගන්න අවස්ථාවක් හෝ කියන සියල්ලම නැත්තටම නැති වුණාද එදයින් පස්සේ ශාසනය අතුරුදහන්. ධර්මය අතුරුදහන්. එතකොට දැන් මේ වැරදියට පිළිගන්න එකෙන් වෙන්නේ හරියට තේරුම් ගන්න ඕන අර්ථය මගහැරිලා වැරදි අර්ථයක් තේරුම් ගත්ත තැන මිනිස්සු ධර්මය හරියට පිළිගැනීමෙන් බැහැර වෙලා ඒකත් ධර්මය අතුරුදහන් වෙන හේතුවක් වෙනවා. දැන් දහම් පාසල්වල ඉස්කෝලවල කොහේ හරි පොතක සම්මා කම්මන්තයට නිවැරදි කර්මාන්ත කියලා වචනයක් දාලා තියෙනවා නම් ඔය විකෘති කරපු අය නෙවෙයි අපිත් කියනවා. ඒ කියන්නේ කර්මය අවසන් කිරීම කියලා අර්ථ අලුතෙන් දෙන්න හදපු අය නෙමෙයි අපිත් කියනවා. නිවැරදි කර්මාන්තය කියලා අර්ථකථනයක් දෙන්න බෑ සම්මා කම්මන්තයට. ඒක වචනේ අර්ථයෙන් ගැලපුණාට මිනිසුන්ට ඒක නිවැරදි කර්මාන්තය කියලා එහෙනකොටම ඔලුවට යන්නේ පින්වත්නි ධාර්මික රස්සාවක් කර්මාන්තයක් මේ කියන්නේ ව්‍යාපාරයක් ධාර්මික ව්‍යාපාරයක්. ඒ නිවැරදි කර්මාන්තය. එතකොට අපි නිවැරදි කර්මාන්ත කියලා අර්ථකථන කරන එකත් පැත්තක තියලා අර හිතලු සංමා කම්ම අන්ත රාග දේශ මොහ දුරු කරලා කර්මය අවසන් කරනවා කියන හිතලුත් පැත්තක තියලා අපි මොකද්ද කරන්න ඕනේ? මම ඔබට කිව්වා මේ වටිනා ගැඹුරු අර්ථවලට විභංග සූත්‍ර තියෙනවා කියලා. විභංග සූත්‍රවල එක සූත්‍ර නෙමෙයි බොහෝ තියෙන විභංග සූත්‍ර. පටිසමුපාද ගැන විස්තර කරනවා විභංග සූත්‍රවල. ආර්ය අෂ්ටාංගික මාර්ග ගැන විස්තර කරනවා විභංග සූත්‍රවල. පංච උපාදානස්කන්ධ සලආයතන මේ හැම දෙයක්ම මේ විස්තර කරනවා පින්වත්නි විභංග සූත්‍රවල. මොකද්ද මේ වචනේ අර්ථය කියලා? ඒක බුදුරජාණන් වහන්සේගේ බුදුමුහිම වදාළ අර්ථය. දැන් බලන්න සම්මා කම්මන්ත කියන ප්‍රශ්නාර්ථ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරද්දීනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන වැඩිම සූත්‍ර එකතු වෙලා තියෙන සංයුත්ත නිකායේ මහා වග්ගයේ. මහා වග්ගයේ තියෙන මග්ග ඒ කියන්නේ මග්ග වග්ගය කියලා තියෙනවා. ඒකේ අන්නේ මග්ග වග්ගය තමයි මාර්ගය ගැන තියෙන සූත්‍ර එකතු කරලා තියෙන්නේ. අර එකතුවක් විදියට සංයුක්ත කරලා සංයුත්ත නිකායේ ස්වභාවය සංයුක්ත කරලා තියෙන එක මාතෘකා වලට අදාළ සූත්‍ර එකට එකතු කරලා තියෙනවා. එතකොට මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියවෙන්නේ මේ මහා වග්ගය නිසා ඔය මහා වග්ගයේ තියෙනවා
විභංග සූත්‍රය කියලා සූත්‍රයක්. සංයුත නිකායේ මහා වග්ගයේ විභංග සූත්‍රය. මෙන්න මේ විභංග සූත්‍රයේ සවැත් නුවර ජේතවනාරාමයේදී බුදුරජාණන් වහන්සේ වදාලා අරියං වූ භික්කවේ අට්ටංගිකං මග්ගං දේසිස්සාමි විභජිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දේශනා කරන්න මේක හොඳට අහන්න කියලා උන්වහන්සේ මේ ගැන විස්තර කරගෙන යනවා. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? මොකද්ද සම්මා සංකප්ප කියන්නේ? ওই විදිහට එකින් එක විස්තර කරනවා. මෙතනදී පින්වත්නි කියනවා කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ. මොකද්ද මේ සම්මා කම්මන්ත කියන්නේ? අපිට හිතන හිතලු දාන්න බෑ මේ රාග දේශ මොහ දුරු කරලා කර්මය අවසන් කිරීම කියලා කම්ම අන්ත කඩලා එහෙම දාන්න බෑ. එතකොට දැන් අපේ නෙතෙෆෙම් අධිපතිතුමා නිහාල් මහත්තයා එතුමාගේ නමේ තේරුම ඇවිල්ලා මේ එතුමා නිකං හාල් කනවා. ඒ හින්දා නිකං හාල් කන කෙනා හින්දා නිහාල් කියලා නම දානවා කියලා එහෙම අපිට හිතෙන අර්ථකථන දෙන්න බෑනේ. මේ එතකොට ඕන තැනක හිතන අර්ථ කඩන්න කිසිම භාෂාවක බෑ. ඒවා සංදි වෙච්ච වචන තියෙනවා. සංදි වෙච්ච ඒවා විසන්දි කරනකොට ඒවට රීති තියෙනවා. ඒ රීති වලටනේ ඒව කරන්න ඕනේ. Tamanට ඕන විදියට විසන්දි කරන්න, කඩන්න, මේකතු කරන්න, සංදි කරන්න එහෙම බෑ පින්වත්නි. දැන් සම්මා කම්මන්ත කියලා මේගොල්ලෝ හිතන විදියට කැඩුවට බුදුරජාණන් වහන්සේගේ බුදුමෙහි වදාළ විදිය මොකද්ද? කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ. මොකද්ද මහණෙනි සම්මා කම්මන්ත කියන්නේ? යාකෝ භික්කවේ පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී, අයං උච්චත භික්කවේ සම්මා කම්මන්තෝ. සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, අබ්‍රහ්මචර්යාවෙන් වළකිනවා. මෙන්න මේක තමයි කියනවා සම්මා කම්මන්ත කියලා කියන්නේ. එතකොට දැන් ඕකේ කෙනෙක් ප්‍රශ්න කරයි ප්‍රාණඝාතයෙන් වැළකුණ පමණින් එක නිවන් මඟ වෙන්නේ කොහොමද? පමණින් නෙමෙයිනේ මෙතන. ඒක පටල ගන්න හොඳ නැහැ. සම්මා දිට්ඨියට අදාළ ධර්ම ටිකක් තියෙනවා. සම්මා සංකප්පයට අදාළ ධර්ම ටිකක් තියෙනවා. සම්මා වාචා කියන්නේ මොකද්ද? සම්මා ආජීව කියන්නේ මොකද්ද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඊතුරු හතත් විස්තර කරනවනේ සම්මා කම්මන්තේ අමතරව. එතකොට මේ නිවන් මඟ කියන්නේ මේ සියල්ලමනේ. මේ එකක් නෙමෙයි. එක අංගයක් ගන්න බෑ. හැබැයි එක අංගයක් වඩන තැන අනිත් ඔක්කොම වැඩෙනවා පින්වත්නි. ඒක වෙනයි. හැබැයි විස්තර කරනකොට මේ අටම තේරුම් ගන්න ඕනේ. මේ අටක් නෙමෙයි නම් අටක් කියන්න ඕනේ නෑනේ. අටක් කියන්නේ අටක් නිසා. එතකොට මේ අටේ පින්වත්නි සම්මා දිට්ඨිය මුල් කරගෙන තියෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨිය මූලික වෙච්ච නිසා ඒ සම්මා දිට්ඨිය මුල් කරගත්තා වූ සංකප්ප සම්මා සංකප්ප විදියටත්, සම්මා දිට්ඨිය මුල් කරගත් වාචා සම්මා වාචා විදියටත්, සම්මා දිට්ඨිය මුල් කරගත් කම්මන්ත සම්මා කම්මන්ත විදියටත්, සම්මා දිට්ඨිය මුල් කරගත් ආජීවයේ සමාජීව විදියටත්, සම්මා දිට්ඨිය මුල් කරගත් වායාම සමා වායාම විදියටත්, ඒ වගේම සම්මා දිට්ඨිය මුල් කරගත් සතිය සම්මා සති විදියටත්, සම්මා දිට්ඨිය මුල් කරගත් සමාධිය සම්මා සමාධි විදියටත් තේරුම් ගන්න ඕනේ. මේ ඔක්කොම සම්මා වෙනවා. දැන් කෙනෙක් කියයි පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී ඕවා ඉතින් වෙන දැන් ඕන ආගම් වලත් කතා කරන සමහරලාවට බුද්ධ ශාසන නැති කාලෙත් මිනිස්සු ප්‍රාණඝාත වැළකීලා, හොරකම් වලින් වැළකීලා ඕන් තරම් මිනිස්සු ඉන්නවා. ඒවා නිවන් දැකීමට මගක් නම්, ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී නිවනට මගක් නම්, එහෙනම් ඒ වැළකීම් බුදුහාඳුර නැති කාලේ වැළකින අයටත් නිවන හම්බෙන්න බෑ කියලා තර්ක කරයි. ඒවා මෝඩ තර්ක. ඇයි මෝඩ තර්ක කියන්නේ? මෙතනදී ප්‍රාණඝාත හොරකම් වලින් වැළකීම විතරක් නිවන් මඟ කිව්වේ නෑනේ. මෙතන සම්මා දිට්ඨියට අදාළව පෙන්නනේවත් අපි අමතක නොකර ඒක තේරුම් ගන්න. මෙතන දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන, ඒව අමතක කරලා අර ප්‍රාණඝාතයෙන් වළකිනව, හොරකමින් වළකිනව කියන එක විතරක් ඔළුවට ගත්තොත් එහෙම වෙන්නේ. එතකොට තර්ක කරා එහෙනම් ඉතින් බුද්ධ ශාසන නැති කාලෙත් ප්‍රාණඝාත හොරකම් වලින් වැළකිච්චයි නිවන් දකින්න තිබ්බනේ කියලා. ඒක මෝඩ තර්කයක්. ඒ වගේ මෝඩ තර්කය කියන්නේ මේ කමිසක බොත්තමක් තියෙන එක අඳින්න
අපිට උදව් වෙන කමිසේ බොත්තමක් තිබ්බා කියලා මේ බොත්තම අඳින්න පුළුවන් කියලා කිව්වේ නෑ නේ. බොත්තම සහිතව මුළු කමිසෙම තමයි අඳින්නේ. නැතුව මේ බොත්තම විතරක් අඳින්නේ නෑ. ඒ බොත්තම කියන්නේ කමිසේ එකක් විතරයි. එතකොට මේ බුද්ධ ශාසනය ලැබුණාට පස්සේ මේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගෙම නැමැති කමිසෙම හම්බෙනවා අපිට. ඒ කමිසේ තියෙන එක බොත්තමක් වගේ තමයි ප්‍රාණඝාත හොරකම් වලින් වළකිනවා කියන එක. බුද්ධ ශාසන නැති කාලේ බොත්තම තියෙයි. හැබැයි ඒක බොත්තම කියන්නේ කමිසේ නෙමෙයි. ඒක සියල්ල නෙමෙයි. අපි මෙතනදී තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඔය ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන්නේ මේ ශාසනය නැති කාලේ කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින එකම නෙමෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා කම්මන්තයක් විදිහට මේක සම්මා වෙච්ච දෙයක්. බුද්ධ ශාසනය නැති තැනක කොටින්ම සම්මා දිට්ඨියෙන් බැහැර තැනක ප්‍රාණඝාතයෙන් වැළකුණාට හොරකමින් වැළකුණාට ඒක සම්මා වෙන්නේ නැහැ. ඒක සම්මා වෙන්න නම් සම්මා දිට්ඨිය එතන තියෙන්න ඕනේ. සම්මා දිට්ඨිය බැහැගත්ත සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනෙක් තුල ප්‍රාණඝාතයෙන් වැළකීමක් ඇද්ද? ඒක සම්මා කම්මන්ත. සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනෙක් හොරකමින් වළකිනවා නම් ඒ සම්මා දිට්ඨිය පිහිටලා හොරකමින් වළකිනවා නම් ඒක සම්මා කම්මන්ත. එතකොට හොරකමින් වැළකීමම පමණක් නෙමෙයි. ඒක සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්න ඕනේ. ඒක නිසා මේකේ තේරුම් ගන්න මේ ප්‍රාණඝාතයෙන් කෙනෙක් වළකිද්දී එයා ඒක නිවන වෙනුවෙන් කරන වැළකීමක් පින්වත්නි. ඒ වගේ මේ ගැඹුරු දෙයක් මෙතන මේ සම්මා කම්මන්තයට කතා කරන්නේ. දැන් මේකට දුන්න අර්ථකථනය මොකද? දැන් ධර්මයේ තුල තියෙන පැහැදිලිව මේ පාණාතිපාත වේරමණී අදින්නදාන වේරමණී කියලා පැහැදිලිව මේක තමයි සම්මා කම්මන්ත කියලා. අයං උච්චති බික්කවේ සම්මා කම්මන්තෝ කියලා මේ සම්මා කම්මන්තය කියලා හරියටම වචනත් එක්කම සූත්‍රයක් පෙන්නලා තියෙද්දි විභංග සූත්‍රයේ තියෙද්දි තමන්ට හිතලු අර්ථකථනයක් දෙනවා. කම්ම කියන්නේ කර්මය, අන්ත කියන්නේ අවසන් කරනවා, සම්මා කම්මන්ත කියන්නේ කර්මය අවසන් කරනවලු රාග දේශ මුදුරු කළා. එතකොට එහෙම අර්ථකථනයක් කොයි සූත්‍රෙද තියෙන්නේ කොතනද තියෙන්නේ කියලා හිතන්න එපා. එහෙම කිව්වම ඉතින් කියයි ඊට පස්සේ සූත්‍රවල තියෙනව නෙමෙයි මේක තමයි ඇත්ත. ඔය සූත්‍ර ඔක්කොම දැන් වෙනස් වෙලා බොරු කියලා මොකක් හරි කියයි. එතකොට දැන් අපි කෙනෙක් එහෙම දෙයක් කියනකොට ඉස්සෙල්ලා එක පැත්තකින් බලන්න ඕනේ මෙයා එහෙම එකක් කියන්නේ යාට කොහෙන්ද අවබෝධය? මේ වගේ එකක් කියන්න. තමන්ට අවබෝධ වුණා කියලා කියන්න පුළුවන් ඕන එකක්. හැබැයි බුද්ධිමත් කෙනා අනිත් පැත්තෙන් ඊට පස්සේ බලන්න ඕනේ විමසලා. විමසීමක් කියන එක තියෙන්න බෑ හැමෝටම. පින්වත්නි කර්මය ශ කරනවා, කර්මය අවසන් කරනවා කියන එක ඇවිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරන පැත්තට වඩා පටහැනි වෙන කාරණයක්. ඒ කියන්නේ මෙතන තියෙනවා දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා හතරක් තියෙනවානේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතන අයිති වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට. චතුරාර්ය සත්‍ය හතරවෙනි ආර්ය සත්‍යයට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අයිති. ඒක ඔබ දන්නවනේ. දුකට නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අයිති. දුක්ඛ සමුදය කියන දුක හට ගැනීමටත් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අයිති. දුක්ඛ නිරෝධය කියලා කියන මේ නිවන කියලා කියපු ඒ දුකෙන් නිරුද්ධ වීමටත් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අයිති. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන ආර්ය සත්‍යයට. මාර්ගාර සත්‍යයට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අයිති වෙන්නේ. එතකොට සම්මා කම්මන්තේ නම් අයිති වෙන්නේ පළවෙනි ආර්ය සත්‍යයට නෙමෙයි, දෙවෙනි ආර්ය සත්‍යයට නෙමෙයි, තුන්වෙනි ආර්ය සත්‍යයට නෙමෙයි, හතරවෙනි ආර්ය සත්‍යයට. ඒක තමයි මුළු සූත්‍ර පිටකෙම කොහෙ බැලුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අයිති වෙන්නේ සම්මා කම්මන්තයත් අයිති වෙන්නේ හතරවෙනි ආර්ය සත්‍යයට. එතකොට දැන් මේකට මේගොල්ලෝ අර්ථකථන දෙනවා කර්මය අවසන් කිරීමලු කම්මන්ත කියන්නේ. කර්මය අවසන් කිරීම කියන්නේ මාර්ගයක් නෙමෙයි වඩන. මාර්ගයේ වඩලා සාක්ෂාත් කර ගැනීමක් තමයි කර්මය අවසන් කිරීම කියන්නේ. ඒක සාක්ෂාත් කිරීම. මාර්ගය කියන්නේ ප්‍රගුණ කරන්න තියෙන දේ. සාක්ෂාත් කරන්න තියෙන දේ ඇවිල්ලා තුන්වෙනි ආර්ය සත්‍ය නිවන. දුක්ඛ නිරෝධය නැමැති සාක්ෂාත් කිරීම තමයි තුන්වෙනි ආර්ය සත්‍ය.
ඒතර කම්මන්ත කියන්නේ කර්මය අවසන් කිරීම කියලා මේ අර්ථකථන දෙනවා නම් ඒක හරිනම් එහෙනම් සම්මා කම්මන්තයි තියෙන්න ඕනේ හතරවෙනි ආර්ය සත්‍යර නෙමෙයි ඔය කියන විදිහට තුන්වෙනි ආර්ය සත්‍යෙට. සාක්ෂාත් කරන මාර්ග ආර්ය සත්‍යයෙන් ඒ කියන්නේ ප්‍රගුණ කරන මාර්ග ආර්ය සත්‍ය පැත්තක තියලා සාක්ෂාත් කරපු නිවනට අයිති වෙන එක කර්මය අවසන් කිරීම කියන්නේ. කර්මයක් අවසන් කරනවා කියන්නේ කර්මක් ක්ෂය කරනවා කියන්නේ රහත් වුණා කියන එක. නිවන් දැක්කා කියන එක. ඒකයිති වෙන්නේ පින්වත්නි එතකොට තුන්වෙනි ආර්ය සත්‍යෙට. එහෙනම් ඒ අය කියන විදිහට සම්මා කම්මන්ත කියන එක තියෙන්න ඕනේ හතරවෙනි ආර්ය සත්‍ය නෙමෙයි තුන්වෙනි ආර්ය සත්‍යය. ඒතර පැහැදිලිව මේ ආර්ය සත්‍ය තුල කෘත්‍යයටත් පටහැනි. සම්පූර්ණ පටහැනි. දැන් මේ වගේ Taman ධර්මයට පටහැනි ධර්මයෙන් බැහැර වෙච්ච දෙයක් Tamanට හිතෙන අර්ථකථන දාලා සමහර වෙලාවට හිතාමතා විකෘති කරන්න හිතලා නැතුව තමන්ගේ බක පඬිතකමට හිතනවා ඇති මේකේ ඇත්ත අර්ථය මේක වෙන්න ඇති කියලා තමන්ට හිතෙන හිතලුවක් ගන්න ඔළුවට. අන්නේ අර්ථය මොකද කරන්නේ ඊට පස්සේ තව ආයෙට කියන්න යනවා. කියනකොට අහගෙන ඉන්න මනුස්සයා බලනවා අපි ජීවිතේට අහල් නැහැනේ මේ වගේ ධර්මයක්. මෙච්චර කල් අපි දැනන් හිටියේ මේක ගැන බොරුනේ. මෙන්න ඇත්ත කියලා මිනිස්සු පිළිගන්නවා. දැන් ඔය අද වෙලා තියෙන මේ දේ පින්වත්නි. ඉතින් ඔහොම සූත්‍ර Tamanට හිතන විදියට අලුත් අර්ථකථන දාගෙන පිළිගන්න එක ඊටාම කරුණාවෙන් මතක් කරන්නේ මේක බුද්ධ ශාසනය අතුරුදහන් කරන්න උදව්කාරයක් වෙනවා කියන එක මතක තියාගන්න. මේ ශාසනය බොහෝ කල් පවතින්නේ ඒ අතුරුදහන් කරන කෙනා අතින්. ඒක හරි භයානකයි. ඒක තමයි පළවෙනි කාරණේ. නිසා ධර්මය හරියට අර්ථය තේරුම් ගන්න ඕනේ. අපි හැම කෙනෙක්ම බොහොම පරිස්සමෙන් මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරමු. පින්වත්නි දෙවෙනි එක තමයි අකීකරුකම. දැන් මේවා කියද්දි සමහරලාවට අන්න අපි පිළිගත්ත කාරණාව දැන් විකෘතියක් කියන්න එනවා මෙතන කියලා මේ කියන සූත්‍රයේ කාරණාවටත් සූත්‍රයේ තියෙන අර්ථය දෙනකොටත් අකීකරු වෙන්න පුළුවන්. කවුද දන්නේ ඕවා වෙනස් වුණා කියලා දැන් ධර්මයේම සැක කරනවා ඊට පස්සේ. පින්වත්නි රහතන් වහන්සේලා කටපාඩමින් බොහෝම කැපකිරීමකින් දරාගෙන ආපු මේ ධර්මය අපිට හිතෙනවා නම් මේවා වෙනස් වෙලාද දන්නේ මේවා කොහොමද පිළිගන්නේ විශ්වාස කරන්න කියලා අපි යම් කිසි දෙයකට ධර්මය සැක කරනකොට ඒකත් ඇවිල්ලා අකීකරුකමක්. අපිට ගුරුවරයෙක්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා තුළ මේ ධර්මයේ යම් හික්මෙන්න කියලා කියපු අවවාදයක් තියෙනවා නම් අපි ඒක හික්මෙන්නේ නැති තැන තියෙන්නේ අකීකරුකම. අප්‍රමාදී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ අවවාදයට අපි කීකරු වෙන්නේ නැහැ. එතකොට අපි ප්‍රමාද නම් ඒකත් පින්වත්නි අකීකරුකම. ඒ හැම අකීකරුකමක්ම ධර්මයේ ඉක්මනින් පරිහානියටපත් වෙන්න හේතු වෙනවා. මේ ශාසනය තුළ අපි තුම හාමුදුරුවෝ ඔක්කොම ලක්ෂයක් වැඩ ඉන්නවා. අද වර්තමානයේ මේ ලක්ෂයක් වූ සියලු ස්වාමීන් වහන්සේලා ධර්මයේ තුලටත් කීකරු නැහැ, විනයටත් කීකරු නැහැ කියමු. මේ ලක්ෂයක් වූ හාමුදුරුවෝ සියලු දෙනාම අකීකරු වුණ ගමන් අවවාද අනුශාසනාවට හික්මෙන් නැති වුණ ගමන් ගරුත්වයක් නැති වුණ ගමන් මොකද වෙන්නේ? ඒ ධර්මය පිළිගත්තේ නැහැ, ප්‍රතිපදාව වැඩුවේ නැහැ, අකීකරුයි. ඊළඟ પરම්පරාවත් ඒකම දැන් ගෝලයට ඒකම කරනවනේ ගුරුවරයා කරපු දේ. ගුරුවරයා අකීකරුයි කියන්නේ ඒක බලාගෙන ඉඳලා ගෝලයට අකීකරු වෙනවා. පින්වත්නි අතුරුදහන් වෙන්න බලපානවා. ඒකින්ද ධර්මයට විනයට කීකරුකම ඒ ධර්මයට තියෙන යටහත් පහත්කම අපේ ජීවිතේ අපි සකස් කරගන්න ඕන දෙයක්. කීකරුකම කියන්නේ ශාසනය රකින්න හේතු වෙන එක. ඒතර අකීකරුකම ශාසනය විනාශ කරන්න හේතු වෙන එක. මේ බුද්ධ ශාසනය අතීතේ මේ වගේ පින්වත්නි අකීකරු අය පහළ වෙනකොට තමයි ඉක්මනට රහතන් වහන්සේලා සංගායනා කරේ.
ඒ අකීකරුකම, නොපිළිගන්නාකම, ගරුත්වයක් නැතිකම මේ ධර්මයේ අතුරුදහන් වෙන්න බලපානවා කියන එක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිට මේ සංගායනා කරපු හැම ස්වාමීන් වහන්සේ නමක්ම පින්වත්නි තේරුම් ගත දෙයක්. ඒ රහතන් වහන්සේලා ඒක තේරුම් ගත්ත මනාකොට. එතකොට තුන්වෙනි කාරණේ ඔබ දන්නවා අපි ඔබට කියලා දුන්නා අහපු ධර්මයේ කියා දෙන එක. දැන් සමහරලාට විකෘති දේශනා එළියට එනකොට හොඳට ප්‍රകൃතිය ධර්මයේ තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේලා නිහඬව ඉන්නවනම් ධර්මයේ සමාජයට කියන්නේ නැතුව ඉන්නවනම් ඒ ධර්මයේ කියා නොදෙනකමත් පින්වත්නි ධර්මයේ අතුරුදහන් වෙන්න බලපානවා. දැන් සමහර සන්නහසලා හිතනවා මෙහෙම දෙයක්. අපි ධර්මයේ කියන්න ගියාට පස්සේ අපේ විවේක නැති වෙනවා. ධර්මයේ කියා දෙන්න ගියාම මිනිස්සුන්ට ඒ ධර්මයේ කියා දීමේදී ඇති වෙන කාර්ය බහුලකම මං කැමති නෑ. මට ඕනේ බොහොම විවේකයෙන් සමාධිය වඩමින් මේ භාවනාවෙම ඉන්න කියලා කියනවා. දැන් තමන් ඉගෙනගත්තු ධර්මයේ තව කෙනෙකුට කියා නොදුන්න ගමන් මොකද වෙන්නේ? ඒක ශාසනය අතුරුදහන් වෙන බලපානවා. දැන් මේක හරි පරිස්සමින් කරන්න ඕන එක. හතරවෙනි ශාසනයේ පිරිහෙන කාරණේ තමයි කාර්ය බහුල වෙලා සමාධියෙන් ඈත් වෙලා මාර්ගඵල ලැබීමෙන් ඈත් වෙලා වීරිය නැති වෙලා යන එක තමයි හතරවෙනි කාරණේ. තුන්වෙනි එක ඇවිල්ලා අනුන්ට ධර්මයේ කියා දෙන්න නැතුව පැත්ත කරන එක. එතකොට ධර්මයේ කියා දෙන්නත් ඕනේ කාර්ය බහුල නොවි විවේකයේ රැකගෙන වීරිය හිතේ ආරක්ෂා කරගෙන සමාධිය රැක ගන්නත් ඕනේ. දැන් මේක හරිම කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. මේ දෙකම රැක ගන්න ඕනේ. නැත්තම් පින්වත්නි මේ කාරණා දෙකම ශාසනයේ පිරිහෙන්න බලපානවා. ඒ කියන්නේ කාරණා දෙකම කියලා අපි කිව්වේ තමන් දන්න ධර්මය තව කෙනෙකුට කියා දෙන්නේ නැත්නම් ඒකත් ශාසනයේ පිරිහෙනවා. තමන් දැන් ධර්මය කියා දෙන්න ගිහිලා කාර්ය බහුල වෙලා එතනත් අපි සමාධිය නැති කරගෙන අපි වීරිය නැති කරගෙන ඔහේ ධර්මය විතරක් ගියාම අන්තිම මොකද වෙන්නේ? වීරිය නැහැනේ. වීරිය නැති වුණ ගමන් යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියලාවත් තේරුම් ගන්න බැරුව පිරිහෙනවා අපි. අන්න එතෙන්දි පින්වත්නි ශාසනයේ පිරිහෙන්න බලපාන තවත් කාරණයක් වෙනවා. ඉතින් ඒකින්ද මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ඔබ කැමති නම් ඔබට මේ ශාසනය රකින්න ඕනේ කියලා ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ කියලා හිතනවනම් ඔබ මේ කාරණා ටික පරිස්සමින් කරන්න. හරියට ධර්මය ඉගෙන ගන්න, ඒගෙනගත ධර්මය තව කෙනෙකුට කියා දෙන්න. ඒ ධර්මයේ හිත පුරුදු පුහුණු කරගන්න. ඒකට වීරියක් ඇති කරගන්න. මේ හැම ධර්මයක්ම එතකොට මේ ශාසනයේ චිරස්ථිතියට බලපානවා. ඉතින් මේක අපි සමහර වෙලාවට වැරදියට තේරුම් ගත්තට පස්සේ අපිට හිතෙනවා ධර්මය රැකෙන්නේ ධර්මයේ තියෙන පොත්පත් ටික රකින්න තරමට. ධර්මය රැකෙන්නේ පොත්පත් රැකා කියලා නෙමෙයි. දැන් ඉන්දියාවේ ධර්මාශෝක රජුරෝ තමදිව හන්දියක් ගානේ ධර්ම කරුණු සටහන් කරපු පෝරු හැදුවා. නමුත් ඔබ බලන්නකෝ හන්දියක් ගානේ සකස් කරපු ඒ පෝරු මොකද වෙලා තියෙන්නේ අද? ඒ කියන්නේ මේ එක එක රජවරු වෙනවනේ රාජ්‍ය පාලනයේට. එනකොට තමන්ට ඕන වැඩ තමයි තමන් කරන්නේ. ධාර්මික රජෙක් ධර්ම කරුණු සහිත පෝරු හන්දියක් ගානේ ගැහුවට හැම හන්දියකම ඒව ගල් පෝරු වුණා කියලා බොහෝ කල් ඒව පවතිනවා කියලා කියන්න බෑ. මොකද ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටික රජෙක් ආපු ගමන් එයා කැමති නෑ තමන් පරිපාලනය කරන රටේ අස්සක් මුල්ලක් නෑර හැමතැනම තමන්ගේ ආගමට ප්‍රතිවිරුද්ධ වෙන ආගමික මතයක් සහිත පෝරු හන්දියක් ගන්න තියෙනවට කැමති නෑ. ඊට පස්සේ ධර්මාශෝක රජුරු මෙහෙන් ගල් පෝරු හැදුවා හන්දියක් ගානේ. ඊට පස්සේ මොගල් අධිරාජ්‍යවරු වගේ මිත්‍යා දෘෂ්ටික රජවරු රජ වෙලා අර ඔක්කොම කඩලා විනාශ කරලා නැත්තරම නැති කරලා දැම්මා. ඒතර අපිට හිතෙනවා නම් මේ ශාසනය පවතින්නේ ගල් පෝරු හදලා ධර්මයේ එකේ කොටන තරමටයි. පුළුවන් තරම් මේ රටේ හැමතැනම අස්සක් මුල්ලක් නෑර චෛත්‍ය හදලා
බෝධි රෝපණය කරලා පන්සල් හදලා පුරවලා පුළුවන් තරම් ශාසනය රකින්න ඕනේ කියලා ඒවා වර්තමානයේ ශ්‍රාවකයාට පින් රැස් කරගන්න උදව්වක හැබැයි ශාසනය රකින්න එක ඒකාන්තයෙන් හේතු වෙනවා කියලා කියන්න බෑ. ඇයි මේ රටවල් පාලනයේට කවදා කවුරු කොහොමද අපි කොහොමද දන්නේ? ජනගහනයේ පැත්තෙන් ගත්තත් පින්වත්නි මේ රටේ ඔබ හිතන්න අනාගතේ මුස්ලිම් ජනතාව හෝ වෙනත් බුදු ධර්මයේ පිළිගන්නේ නැති කෙනෙක් දැන් මුස්ලිම් කියන ජාතිය තුල ඔවුන් මේ අල්ලා දෙවියන්ගේ ධර්මයෙන් බැහැර දෙයක් පිළිගන්නේ නැහැ කියන පිරිසක් නේ. ඒක ඒ වචනේ අර්ථයම තියෙනවානේ. ඉස්ලාම් ධර්ම විතරයි ඔවුන් පිළිගන්නේ. එතකොට ඔබ හිතන්න යම් කිසි දවසක මේ රටේ පාලනය බෞද්ධ රාජ්‍ය නායකයෙක් ඒකාන්තයෙන්ම පාලනයට එනවා කියලා එහෙම බැඳිලා නැහැනේ. කොහෙද බැඳිලා තියෙන්නේ? මොන ව්‍යවස්ථාවක හරි තියෙනවා ඔය ඕන දෙයක් වෙනස් කරන්නත් පුළුවන් කාට හරි. ඒවා කවදාකවත් ස්ථිර නැහැ. මේ මෝඩකමට තමයි ඒව හැමදාම ස්ථිර වෙයි කියලා අපි හිතන්නේ. ඒවා ස්ථිර නැහැ පින්වත්නි. ඕන දෙයක් වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙච්ච දාට තමන්ට ඕන විදිහට පාලනය කරනකොට තමන් අකමැති දේවල් වලට නීති රීති පනවලා ඒවට බලපෑම් කරලා තමන්ට ඕන විදිහට ඒව වෙනස් කරන්න පුළුවන්. හදන පන්සල් කඩලා බෙදලා විනාශ කරලා දාන්න පුළුවන්. ඒ නිසා පන්සල් ටිකක් හැදුව පමණින් ශාසනය රැකෙන්නේ නැහැ. චෛත්‍ය හැදුව පමණින්ම ශාසනය රැකෙන්නේ නැහැ. බෝධි රෝපණය කරපු පමණින්ම ශාසනය රැකෙන්නේ නැහැ. ශාසනය රැකෙන්නම් කල යුත්තේ පින්වත්නි ධර්මය හරියට ඉගෙනගෙන ඒ ධර්මයේ තුල කීකරු වෙලා හිත හොඳට පුරුදු කරගෙන ඒ ධර්මයේ තව කෙනෙකුට කියා දෙමින් වීරියවන්තව මේ මාර්ගයේ වඩන එකයි. ඔය හතර තමයි ඔතන තියෙන්නේ. ඒක ඔතන කිව්වේ නැහැනේ බුදුහාඳුරු මේ ධර්මයේ බොහෝ කල් පවතින නම් ධර්මයේ ලියලා පුළුවන් තරම් මේ හැමතැනම සටහන් තියලා තියන්නේ. වර්තමානයේ අපිට පුළුවන් විදිහට අපි තව කෙනෙකුට ධර්මයේ කියලා දෙනවා. ඒතකොට අර තුන්වෙනි ශාසනීය චිරස්ථිතයට බලපාන කාරණේ හේතු වෙනවා. අපි වර්තමානයේ කෙනෙකුට කියලා දෙන්න ඕනේ. ඒ කියලා දෙන කෙනාට හික්මෙන්න උදව් කරන්න ඕනේ. අහගෙන ඉන්න කෙනාට. එයාටත් මේ ධර්මයේ තුල ප්‍රතිපත්තිය යෙදෙන්න අවශ්‍ය පුහුණුවකට අවශ්‍ය කරන වීරියකට ඕන කරන පරිසරයක් හදන්න අපිත් ඒ පරිසරයට එකතු වෙමින් අහන කෙනාටත් ඒ පරිසරය හදන්න ඕනේ. මේව තමයි පින්වත්නි මේ ශාසනයේ චිරස්ථිතයට බලපාන්නේ. බොහෝ කල් පවතින්නේ. මම හරියට මෙතන ධර්මයේ පිහිටලා මං ඊළඟ පරම්පරාවේ තව කෙනෙකුට ඒ ධර්මයේ පිහිටන්න පරිසරය හදලා දුන්නා නම් මම මගේ කාර්ය කරලා ඉවරයි. ඒතර ඊළඟ කෙනා දැනගන්න ඕනේ එයත් හරියට ධර්මයේ තේරුම් අරන් ධර්මයේ පිහිටලා ධර්මයේ හැසිරෙන ගමන් තව කෙනෙක් ඊළඟ පරම්පරාවේ තමන්ගෙන් කෙනෙක් බිහි කරන්න ඕනේ. ඒක හරියට වෙනවා නම් මේ ශාසනය බොහෝ කල් පවතී. හැම කෙනාම තමන්ගේ ඒ ඔකට කියන අන්තිම පුරුෂයා වෙන්න එපා කියලා කියන දේශනවල ශාසනයේ කල්යාණ වැටක්. ඒ කල්යාණ වැට පවත්වන්න අන්තිම පුරුෂයා නොවි පුළුවන් නම් තව කෙනෙකුට ඒ ධර්මයේ දෙන්න තමන් පුහුණු කරන ධර්මයේ තව කෙනෙකුට පුහුණු කරන්න උදව් කරන්න අන්න ඔබ පින්වත්නි පන්සල් 10 ගණන් හැදුවටත් වඩා ශාසනයේ චිරස්ථිතයට උපකාර කරපු කෙනෙක් වෙනවා. දැන් මේක කියනකොට වැරදියට ගන්න එපා. මේකෙන් කියන්නේ මේ පන්සලක් හදන්න එපා, චෛත්‍යයක් හදන්න එපා, බෝධියක් හදන්න එපා කියන එක නෙමෙයි. ඒ දේ හැමතිස්සෙම වර්තමාන ශ්‍රාවකයාගේ කුසලයට උපකාරයක්. මේ කතා කළේ ශාසනයේ චිරස්ථිතයට. ශාසනයේ චිරස්ථිතයට බලපාන දෙයයි කුසලය වඩන්න උදව් වෙන දෙය කියන එතන දෙකක්. ශාසනයේ බොහෝ කල් පැවතුනොත් දැන් ඔබ හිතන්නකෝ එහෙනම් හන්දියක් ගානේ සටහන් කරපු ධර්මාශෝක රජතුමාගේ පෝරු අද කෝ? අද ඒව තියනවද? එකක්වත් නැහැ. එතකොට අපිට දැන් මේ ධර්මයේ පරිස්සමින් අරගෙන ආවේ නැත්නම් රහතන් වහන්සේලා ඔබ හිතන්න අද වෙනකොට අපි බුදුහාඳුරු දේශනා කරේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ කියමු. කිසිම දෙයක් දන්නේ නැහැ බුදුහාඳුරන්ගේ ධර්මයේ. එහෙම නිකන් හිතමු. රහතන් වහන්සේලා කටපාඩමින් අරගෙන ආවේ නැහැ. අතුරුදහන් වෙලා ගියා. කාලයාගේ ඇවෑමෙන් බුදුහාඳුරෝ මෙහෙම ධර්මය දේශනා කරා කියලා අද අපි දන්නේ. හැබැයි අපි බෞද්ධ කියලා මොකක් හරි එකක් කර යනවා කියමු. ඒතර චෛත්‍යයක් තියෙනවා, රුවන්වැලි සෑය තියෙනවා,
තූපාරාමේ තියෙනවා, ජයශ්‍රී මහ බෝධි ඔක්කොම තියෙනවා. හැබැයි අපි ධර්මය දන්නේ නැහැ. ධර්මය අතුරුදහන් වෙලා ගිහිල්ලා. දැන් ඔබ හිතන්න අපි මොනවා කරයිද රුවන්වැලිසෑය ළඟට ගිහිල්ලා? ඔය ආතිකා කර කර මොනවා හරි කර කර ඉඳී. දැන් මම දැක පහුගිය දවස්වල පෙරලෙනවා. බුදුහාඳුරන්ට ගෞරවයට කියලා සෑය වටේ පෙරලි යනවා. සෑය එක පැත්තකින් පටන් අරන් එහා පැත්තෙන් ආපහු වෙනකම්ම පැදකුණු කරනවා කියලා පෙරලෙනවා. ඒක ගෞරවය කියලා හිතෙනවනේ. ඊට වැඩිය හරි ගෞරවයක් නේ උතන. තමන් බොහොම සංසුන් ඇස් දෙක පියාගෙන ධර්මයේ සිහි කරාන. බුදු ගුණය සිහි කරා නම් පින්වත්නි ඊට වඩා ගෞරවය. මොකද අරක පෙරලි මේ ඇඟත් තුවාල කරගෙන මහා කාස්ටව්වේ ඇඟට දුක් දීගෙන ඕක කරනකොට ඕක කරන වෙලාවේ සංසුන්ව ධර්ම මනසිකාරයක් කරන්න, භාවනා මනසිකාරයක් කරන්න, හිත සමාධිමත් කරගන්න තරම් මනසක් නිරවුල නෑ මේ වෙලාවේ. ඒ නිසා මේ හැමතිස්සෙම ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එකට යන්න. අපි එදා ඔය තථාගතයන් වන්දනා වැඩසටහනේදී ඔබට කිව්වා. ප්‍රඥාව නැති වුණ ගම ශ්‍රද්ධාව විතරක් මතු වුණොත් එහෙම ප්‍රඥාව නැතුව එතකොටත් ප්‍රශ්නයක්. ශ්‍රද්ධාව නැතුව ප්‍රඥාව විතරක් මතු කරගන්න කියන එතකොටත් ප්‍රශ්නයක්. ඒ නිසා මේ දෙක එකට යන්න ඕනේ. එතකොට අපි ධර්මය රැකපු නිසා, ධර්මය ඉතුරු වෙච්ච නිසා තමයි රහතන් වහන්සේලා මේ ධර්මයේ තමන් වහන්සේලාත් මේ ධර්මයට පිහිටලා අද අපිටත් මේ ධර්මය ඉතුරු කරලා දුන්න නිසා තමයි අද අපිට රුවන්වැලිසෑය වටින්නේ. ධර්ම නොතිබුණා නම් අපි රුවන්වැලිසෑය ගැන ලොකු වටිනාකමක් අපිට නැහැ. ඒ ධර්මය අපිට ඉතුරු වෙලා තිබ්බ හින්දා තමයි අපිට ජයශ්‍රී මහ බෝධිය වටින්නේ. නැත්නම් අපිට ජයශ්‍රී මහ බෝධියෙන් ඇති වැඩකුත් නැහැ. අපි ඒවා නිකන් කප්රුක් වගේ ඔහේ පාවිච්චි කරයි. මොකද්ද මේ කියලා දන්නේ නැහැ. මොකක් හරි හිතන මතයක් හදාගන්න. ධර්ම නොතිබ්බනම් අපිට ශ්‍රී පාදස්ථානයවත් වටින්නේ නැහැ පින්වත්නි. එහෙනම් මේ හැම දෙයක්ම වටිනාකම තියෙන ධර්මය ආරක්ෂා වෙන තැනයි. ඒ ධර්මය වැරද්ද ගන්න නැතුව, ඒ ධර්මය හරියට ඉගෙනගෙන, ඒ ඉගෙනගත් ධර්මයේ තව කෙනෙකුට කියා දෙමින්, ඒ ධර්මයට කීකරු වෙමින්, ඒ ධර්මය වඩන්න වීරියවන්ත වෙන්න ඕනේ කියන කාරණා හතර තමයි මේ සුගත විනය සූත්‍රය තුළ සද්ධර්මයේ චිරස්ථිතියට පෙන්නලා තියෙන්නේ. එතකොට අනිත් හැමදේම ඊළඟට ධර්මයෙන් බැහැර අපි කතා කරන සංස්කෘතිය වෙන්න පුළුවන් හැම දෙයක්ම දෙක. ඒවා එක නෙමෙයි. අපි මේ බෞද්ධ සංස්කෘතියක් හෝ වේවා, බෞද්ධ විහෙර විහාරස්ථාන හෝ වේවා, යම් සම්ප්‍රදායන් වේවා, ඒ හැමදේම දෙක. ඒවා නෙමෙයි ශාසනයේ චිරස්ථිතියට බලපාන ප්‍රධාන ටික මේක. ඒකටත් අකීකරුකම අරගෙන පඬිතකම් කියවන්න එපා. එතකොට ඒකත් අකීකරුකමක් වෙන එකත් ධර්මයේ පරිහානියට හේතු වෙනවා. ඉස්සෙල්ලා බලන්න ඕනේ බුදුහාමුදුරුවෝ කිව්වනම් සුගත විනය සූත්‍රයේ ඒ 4 නම් 4යි, 5ක් නෑනේ. 4 නම් 4යි. 3කුත් නෙමෙයි 5කුත් නෙමෙයි. ඒ 4 හරියට ඒ විදිහට තේරුම් අරගමු. අපි ධර්මයේ වරද්ද ගන්න නැතුව හරියට ඉගෙන ගමු. ඒ ඉගෙන ගන්න ධර්මයට කීකරු වෙමු. ඒ අවවාද අනුශාසනාවල හික්මෙමු. තවත් කෙනෙකුට අපි ඉගෙනගත්ත පුහුණු කරන ධර්මයේ දෙමු. ඒ තුලින් අපිත් ඒ අයත් කවුරුත් වීරියවන්තව ඒ ධර්මයේ ප්‍රතිපදාවේ හිත වඩමු කියන තැන මේ සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස ඔබට අවවාදාත්මකව සිහිපත් කරමින් සියලු දෙනා සද්ධර්මයේ ආරක්ෂා කරගෙන බුද්ධ ශාසනයේ බොහෝ කල් පැවැත්ම පිණිස තමන් අතින් මේ මොහොතේ යුතු තමන්ගේ යුතුයකම තමන් ඉෂ්ට කරන්නට අදිස්ථාන කරගනිත්වා කියලා හැම දිනාටම ආශිර්වාද කරමින් ඔබ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් වෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වයට එකතු වෙන්නේ දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන් විසින් ධර්ම දාන සිදු කරන්නේ ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට සහ එම මැතිණියටත් අධ්‍යක්ෂක මණ්ඩලය සහ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පවුල්වල සියලු දෙනාටත් විශේෂයෙන් දශක ගණනාවක්
ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දළු සපයමින් එතුමන්ලා හා එක්ව සිටින පාරිභෝගික ජනතාවටත් ඒ වගේම අපේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ අපේ පින්වත් චමින්ද මහත්මයා සිහිපත් කරනවා එතුමාගේ පින්කම් වලට නිරන්තරයෙන් අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටත් ලුම්බිනි නිම්නයෙහි වාසය කරන සියලුම දෙනාටත් net fm කාර්ය මණ්ඩලයටත් සකල ලෝකවාසී සියලු දෙනාටත් ආයුරාරෝග්‍ය සැපතත් දෙලොව සුභසිතත් ශාන්ත නිවන් සුවයත් ප්‍රාර්ථනා කරමින් එතුමා සමග නිතර පින් කරන දෙනියයි ලුම්බිනි සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටත් නිවන් අවබෝධය පිණිස මේ කුසලයේ හේතු වේවා සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා අදිශාන කරගෙන තියෙනවා. ඒ වගේම ධර්ම දානයේ කුසල ශක්තිය බලයෙන් සහ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් ධර්මදේශක පූජ්‍ය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ පාරමී ගමනටත් ශක්තියක් වේවා. තවදුරටත් උසස් ගුණ ධර්ම සුවසේ සපුරා ගනිමින් පැතුම් පරිදි නිර්වාණ අවබෝධයට මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා එතුමා සටහන් කරලා තියෙනවා. මේ හැම සත් ප්‍රාර්ථනාවක්ම පරිදි මිස්ටේව දැන් මේ සුගත විනය සූත්‍රය අද දවසේ අපි කතා කරේ පින්වත්නි. දැන් මේ දේශනාව ලෝකයාට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දෙන්න ඒ අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරණ කටයුත්තට ශක්තියක් වෙන්න දායකත්වයෙන් එකතු වෙන එතුමාට අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. චමින්ද මහත්මයා දෙනියයි ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා එතුමා ඇතුළු ඒ පවුලේ පින්නතුන් මේ හැම මාසෙකම තුන්වෙනි සතියේ කියන්නේ මාසෙ තුන්වෙනි සෙනසුරාදා දායකත්වය දක්වනවා. දැන් පසුගිය වසර කීපයක් මේ දායකත්වයේ ඉදිරියට දැක්වුවා. මේ 2022 වර්ෂයේ පළවෙනි දායකත්වයේ අද දවසේ යෙදුනේ. එතකොට දැන් අපේ සිද්නේ තසපුවහන ශ්‍රාවකයන්ට දෙනියයි ලුම්බිනි තේ කර්මාන්ත ශාලාව කියනකොට දන්නවා මේ දායකත්වයට එකතු වෙන ඒ චමින්ද මහත්තයත් එකාතකට මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ඒ ධර්මයේ තව කෙනෙකුට දැනගන්න අවස්ථාව සලස්සලා දෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පින්වත්නි අපි දකින්නට ඕනේ දැන් අද දවසේ අපි සුගත විනය සූත්‍රය කියා දෙද්දී එක කෙනෙකුට හරි හිතවිල්ලක් එනවා නම් මේ ශාසනයේ චිරස්ථිතියට මමත් ධර්මයේ වීරිය වඩනවා. ධර්මයේ තුල හිත පුහුණු කරනවා. එතකොට තමන් ධර්මයේ තුල හිත පුහුණු කරනකොට ඒක තමන්ගේත් කුසලයේ වැඩෙනවා. තමනුත් දුකතියෙන් මිදෙනවා. සුගතිගාමී වෙනවා සහ නිවනට තමන්ගේ හිතපත් වෙනවා වගේම තමන් ශාසනයේ ආරක්ෂා කරන්නත් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ මේ මොහොතේ හිතේ හටගන්න අකුසලයක් දුරු කරනවා නම් ඒකත් ඔබ ශාසනය ආරක්ෂා කරන්න කටයුතු කරපු කෙනෙක් වෙනවා. ඉතින් ඒකින්ද අපිට ශාසනය රකින්න අය බිහි කරන්න මේ සූත්‍රය සුගත විනය සූත්‍රය කියා දෙන එක හේතුවක් කියලා අපි විශ්වාස කරනවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වේවා. චමින්ද මහත්තයා ප්‍රාර්ථනා කරපු සියලු සත් ප්‍රාර්ථනාත් ඒ වගේම ඔබ හැම දිනෙකටම සිහි වෙන නොවන සියලු සම්‍යක් ප්‍රාර්ථනාත් අපි එක සිතින් ආශිර්වාද කරනවා. සියලු දෙනාට හිතසුව පිණිස හේතු වෙන්නට දෙවියොත් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සූපත් වෙත්වා. සියලු සසරගත මියගේ ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සූපත් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම ඔබ හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙන්නට සහ මෙලොව කායික සුවය මානසික සුවය නිරෝගී සුවය දීර්ඝායුෂය පිණිස මේ පින් හේතු වෙනටත් ඒකාන්තයෙන්ම ශක්තියක් වේවා. net fm ආයතනයේ පින්වත් අධිපතිතුමන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ විශේෂයෙන්ම කියන්නට ඕනේ අද වරුණ මහත්මයා සහභාගී වෙන්නේ නැහැ වැඩසටහනට. අපේ සමීර මහත්මයා තමයි අද දවසේ වැඩසටහන මෙහෙවන්නේ. ඔබ හැමදෙනාම net ශ්‍රාවක ශ්‍රාවිකාවන් කියලා කියන්නේ ගොඩක් කලාවට ආගමික අංශ ප්‍රධානී අපේ වරුණ එදිරිසිංහ සහෝදරයට බොහොම ආදරේ ලෙන්ගතු සිතින් කටයුතු කරනවා. මේ වෙනකොට කොරෝනා රෝගයට ගොදුරු වෙලා මේ මොහොතේ අපේ සහෝදරයා
වරුණ එදිරිසිංහ මහත්මයාට කොරෝනා ආසාදිතව විවේක සුවයෙන් එතුමා මේ වෙලාවේ රැඳී සිටින්නේ. ඒ නිසා අද වැඩසටහනට සහභාගී වෙන්න ඇත්තේ. මම මේ වගේ ඔබට කිව්වේ පින්වත්නි, එතුමාට අපි හැමදෙනාම ආශිර්වාද කරමු ඉක්මන් සුවය. කොරෝනා ආසාදිත රෝගියෙකුට තියෙන යම්තා කායික අපහසුතා තියෙනවා නම් ඒ හැම අපහසුතාවයක්ම මේ මෙතෙක්කල් මේ ධර්ම දේශකයන් වහන්සේලාව වසර ගණනාවක් ඇසුරු කරමින් සද්ධර්මයේ ලෝකයාට කියා දෙන්නට එතුමා කරපු අප්‍රමාණ කැපකිරීම, රෑ දවල් නැතුව වෙහෙසිච්ච සියලු කැපකිරීම් වල බලයෙන්, ඒ ශක්තියෙන් අපේ කල්යාණ මිත්‍ර වරුණ එදිරිසිංහ මහත්මයාට ඒ කොරෝනා රෝගයෙන් ඉක්මනින්ම සුවපත් වෙලා නැවතත් අපි අතරේ මේ උතුම් සද්ධර්මයේ ලෝකයාට දායාද කිරීමේ සසුන් වැඩපිළිවෙලට සුවසේ එකතු වෙන්නට එතුමාට සහ එතුමාගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය, චිරජීවනයේ සුවපත් භාවයේම සැලසීලා දීර්ඝායුෂ සැලසෙන්නට කියලා අපි හදවතින්ම සියලු net ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ මොහොතේක සිටින් ආශිර්වාද කරනවා. රටක් ලෝකයක් පුරා එකවර ඒ ඇති වෙන ආශිර්වාදයත් එයත්න්ට ඒක ප්‍රබලව බලපායි. තම තමන් රැස් කරගත පිනේ ශක්තිය ආගමික අංශ ප්‍රධානී එතුමා ඇතුළු සියලු net කාර්ය මණ්ඩලයටත් සුවයක්, ශාන්තියක්, සැපතක්ම වෙත්වා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටමත් සුවපත් භාවයේ වේවා. හැමෝම බොහොම පරිස්සමින් වාසය කරන්න. මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ ආයුෂ පරිස්සම් කරගෙන ඒ ආයුෂෙන් උපරිම ඵල නෙලන්නට හැම දිනාටම කුසල් බොහෝ වඩන්න, පින් රැස් කරගන්න මේ හැම පිනක්මත් ආශිර්වාදයක්, හේතු ආසනාවක්ම වෙත්වා කියලා සෙත් පතනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු 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 සාදු. මුල මැදග කල්යාණ වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය රැකෙන්නේ යම්සේද, එය විනාශ වන්නේ යම්සේද, ඒ පිළිබඳ සුගත විනය සූත්‍රය ඇසුරෙන් මනාකොට දේශනා කොට වදාළ ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් චතුසත් ධර්මය අවබෝධය පිණිස net අසපුව net අසපුව සිත්නත අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේත් අපි වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපය වෙනුවෙන් පිළිගෙන අද ඔබ වහන්සේ මේ සුගත විනය සූත්‍රය ඇසුරෙන් සමාජයේ බොහෝ දෙනෙක් යලි කතාබහට ලක් කරන බොහෝ අපි දන්නවා මේ Facebook හරහා පවා මේ සම්මා කියන වචනය අපේ හාමුදුරනේ අවභාවිත වෙන ආකාරය අපිට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. බොහෝ පෝස්ට් හදලා තියෙනවා මම දුටුවා. ඔබ වහන්සේ මේ දේශනාව කරනකොට මම දැකලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ටිකක් හොඳ වාහනයක වැඩියොත් ඔන්න සම්මා මොන්ටේරෝ මේ වගේ වචන පාවිච්චි කරන. එතකොට උන්වහන්සේ නමක් මොනවා හරි දෙයක් වළඳනකොට සම්මා ඒ ආහාර වර්ගය දාලා සම්මා කියන වචනේ අපේ හැමදෙරනේ බොහෝ විට දක්වලා තියෙනවා. දැන් ඔබ වහන්සේ සඳහන් කළා කොයි විදිහටද මේ ධර්මය විකෘති කිරීම, එතකොට අවවාද නොපිළිපැදීම, බහුශ්‍රත භික්ෂුවක් විදිහට ධර්මයේ තව කෙනෙකුට දේශනා නොකිරීම සහ ධර්මය පුරුදු නොකිරීම තුළින් මාර්ගඵල ලබා නොගැනීම කෙටියෙන් සඳහන් කළොත් කොයි විදිහටද මෙන්න මේ දේවල් තුළින් ශාසනයේ පිරිහීම සිද්ධ වෙන්නේ කියන එක. එහිදී මේ ප්‍රකටව ධර්මයේ විකෘති කරද්දී මේ සම්මා කියන වචනයත් අපේ හැමදෙරනේ විකෘති වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් සං කියන එක එකතු කිරීම මා කියලා දැම්මම සං කියන්නේ නැති කිරීම. එහෙම නැත්නම් කෙලෙස් නැති කිරීම කියන එක අර්ථයෙන් අරගෙන තියෙනවා විකෘති අර්ථයක් විදිහට. ඒදී සමහර සඳහන් කරලා තියෙනවා. එතකොට අම්මා කියන එකෙන් මා කියන්නේ අං නැති එකද කියලා අහලා තියෙනවා. මේ විදිහට යම් යම් දේවල් තියෙද්දි ඇත්තරම අපේ හාමුදුරුවනේ මේ සම්මා කියන වචනය අපි කොයි විදිහටද අර්ථ සම්පන්න කරන්න අපි අහලා තියෙන යහපත් කියන දේ. ඊට අමතරව කොයි විදිහට ධර්මයේ තුල මේ සම්මා කියන දේ අපි අර්ථ දක්වන්න තියෙන අපේ හාමුදුරුවනේ.
සමීර සාමාන්‍යයෙන් පාලි වචනේ අර්ථය විදියට ගන්නකොට සම්මා කියන්නේ යහපත් කියන වචනේ තමයි. එහෙමයි. මනසේ ඒ වගේ අර්ථයක් සම්මා කියන වචනේ තියෙනවා. එහෙමයි. හැබැයි මේක මේ නිවනට අපි මේ සම්බන්ධ වචනයක් විදිහට සම්මා කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු සෑම තැනක් ගැනම අවබෝධයෙන් බැලුවොත් එහෙම මේ සම්මා කියන වචනයත් එක්ක තේරුම් ගන්න තියෙන දෙයක් තමයි දැන් සම්මා සම්බුද්ධ. එහෙමයි. බුදුරජාණන් වහන්සේට අපි කියනවා සම්මා සම්බුද්ධ. බුද්ධ කියන්නේ මොකද්ද? බෝධියටපත් වෙච්ච උත්තමයන්නේ. එහෙමයි. මොකද්ද මේ බෝධිය? චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධය මුල් කරගත්ත වචනයක් විදිහට තමයි මේ සම්මා වචනේ හැම තැනකම යෙදෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙන දෘෂ්ටියට කියනවා සම්මා දිට්ඨි. එහෙමයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන සංකල්පයට කියනවා සම්මා සංකප්ප. යම් කිසි කෙනෙක්ගේ කතා කරන වචන චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙනවා නම් සම්මා වාචා. ඒ වගේ හැම තැනකම දැන් වීරිය ගත්තොත් චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙන වීරියක් නම් ඒක සම්මා වායාම. මේ හැම දෙයකදීම හැම වචනයකදීම කතා කරනකොට සම්මා යොදන තැනදී අපිට තේරෙනවා ඒ වචනේ අර්ථය පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ නිවන් මඟ එහෙම නැත්නම් නිවනේ අවබෝධය දැන් සම්මා විමුක්ති සම්මා ඥාන මේ වචනත් එකතු වෙනවා දසංගෙහි සමන්නාගත වෙන මාර්ගයට. ඒ කියන්නේ මාර්ගය අවසන් කරනකොට ආරෂ්ඨාංගික මාර්ගය අවසන් කරද්දී අංග 10ක් වෙනවා 8. 8-10ක් වෙනවා කියන්නේ සම්මා සමාධියට පස්සේ එකතු වෙනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කාරණා දෙකක්. එතකොට ඒත්තර චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත්තට පස්සේ ඇතිවෙච්ච ඥානය සහ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක පිහිටපු විමුක්තිය. ඒ සම්මා විමුක්තිය. එතකොට සම්මා චිත්තං කියලා වචනයක් සමහර තැන්වල හම්බෙනවා. මේ ඕරිම තීර කියන සූත්‍රයේ සම්මා එතකොට එතෙන්දී සිත චතුරාර්ය සත්‍ය අවබෝධයට යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං ස්වභාවිතං ආදි වශයෙන් මේ සම්බෝධි කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙමයි. එතකොට ඒ අවබෝධයට යොදවපු ඒ අවබෝධයට අදාළ අංගවල යොදවන හිත සම්මා චිත්තං. ඒක ඇවිල්ලා සම්මා සිතං. ඒ වගේ මේ හැම තැනකම පේනවා මේ සම්මා කියලා කිව්වේ නිවන් මඟට පුරුදු කරන හෝ නිවන් මඟ පරිපූර්ණ කරගත්ත හෝ හැම තැනටම පාවිච්චි වෙච්ච වචනයක්. ඉතින් ඒ වටිනා වචනේ ඇත්තටම ඔබ කිව්වා වගේ මටත් පහුගිය කාලේ ඇහෙනකොට දකින්නකොට පේනකොට හරිම සංවේගයක් ඇති වෙච්ච දෙයක් සමීර. හැබැයි අද වෙනක අපිට ගැන කතා කරන්න කතිකාවක් උන්නේ කොතනකදීවත්. සම්මා කියන වචනේ බොහෝ තැන් වලට ඔය දැන් ඔබ කිව්ව උදාහරණ කිව්වලට විතරක් නෙමෙයි. සමහර ලාවට හාමුදුරු කෙනෙක් අසභ්‍ය වචනෙන් බයිනවා එනකොට දැක්කයි තෙන්දෙත් ඒව සම්මා කුණුහරුප. එහෙමයි. වගේ සම්මා දැන් සමහර හාමුදුරු කෙනෙක් සිගරට් එකක් බොනවා වුණ කවුරු හරි පින්තූරයක් අරගෙන තියෙනවා. ඒ හාමුදුරු බොන්නේ සම්මා සිගරට් එක. බියර් එකක් බොනවා හාමුදුරු කෙනෙක්. එතකොට අන්න සම්මා බියර් එක. මේ වගේ සම්මා කියන වචනේ දාලා විහිළු කරන්න පටන් අරගෙන තියෙනවා. මේ ළමයි දන්නේ නැහැ. ඒ සම්මා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පෙන්නපු වටිනා වචනයක්. ඒක විශේෂණ පදයක් විදිහට මේ සම්මා කියන ඒ උතුම් වචනේ ඒ විදිහට හැල්ලු කරන අයට මං හිතන්නේ නිවන බොහෝ දුර වේවි.
සිගරට් එක බොන හාමුදුරන්ටත් නිවන බොහෝ දුර වෙයි. එතකොට ඒක විකෘති කරලා විහිළු කර කර ඉන්න හැමෝටමත් ඒක බොහෝ දුර වෙයි. ඉතින් අන්න ඒක තේරුම් අරගෙන අපි කටයුතු කරමු සමීර. දැන් සමහර වෙලාවට සම්මා කියන වචනේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ පාවිච්චි කරන හැම වචනයක්ම සම්මා විතරක් නෙමෙයි, යම් බුද්ධ වචන තියෙනනේ සෑම බුද්ධ වචනයකටම ගෞරවයක් තියෙන ශ්‍රද්ධාවන්ත කෙනා. ශ්‍රද්ධාව නැති කෙනාට ඒ වචන ගැන ගෞරවයක් නැහැ. එතකොට අපි කියන්නේ මේ හැම වචනයක් ගැනම කවුරු හරි කෙනෙක් ගෞරව කරනවා නම් ඒ ගෞරව කරන එක හදවතින් ඉන්න ඕනේ කන්නේ. ඒ තවාසනාවට සමහරුන්ට කිව්වට පස්සේ තමයි ඇත්ත තමයි මම වැරද්දක් කරන්න කියලා මතක් වෙන්නේ. ඒතර මේක නැත්තම් හාමුදුරුවෝ සමහරලාට වගේ විහිළු කියන අවස්ථා තියෙන්න පුළුවන්. දැන් හාමුදුරු කෙනෙක් අසභ්‍ය වචනෙන් බයිද්දී අන්න සම්මා යමතුමක් කියලා කියන එක සමහරලාට මං දැකලා දෙන හාමුදුරුවෝත් කියනවා. ඉතින් හාමුදුරුවන්ටත් මේ මං කරන්න වැරද්දක් කියලා එකපාරට ඔලුවට ගිහින් නැතුව මේ වගේ විහිළුවට ගන්නවා. ඒකින්ද කවුරු හරි කෙනෙක් මේක ඔලුවට ගියේ නැති කෙනෙක් ඉන්නවනම් ඔබ මේ අහපු එක හොඳයි. එතකොටවත් ඒක හිතනවනේ කියන එක අපිට විශ්වාස කරලා මේක කිව්වේ විහිළුවට බුදුරජාණන් වහන්සේගේ උතුම් වචනයක් විහිළුවට ගන්න කෙනා කියලා කියන්නේ බොහෝ නිවන දුරයි. ඉතින් ওই විදිහට මේ සෝතාපන්න කියන වචනයත් අපේ හැමදෙරෝනේ අතිශය විකෘතීන්ට ලක් වෙච්ච වචනයක් බවට පත් වෙලා තියෙනවා. යම් අය හරහා වැඩි වශයෙන් කියන දෙයක් තමයි දැන් සෝත එකතු කිරීම ආපන්න කියන එකත් එක්ක ශ්‍රවණයෙන් මාර්ගයට ආවා. සෝත කියන්නේ අපි අහලා තියෙනවා ශ්‍රවණය කියන එක. ඒයින් මාර්ගයට ආවා කියන එක තමයි මේ සෝතාපන්න කියලා විකෘතියක් විදිහට දක්වලා තියෙන්නේ. දැන් මේ විදිහට අපේ හැමදෙරෝනේ මේ ධර්මයේ විකෘති කරන බොහෝ දෙනා යම් දේවල් මේ පෙන්න නොවුන් ධර්ම විකෘති කළ කියන්නේ අහවල් පිටකේ අහවල් දේශනාව මෙන්න මෙහෙම තියෙනවා. එහෙම ඇත්තට මේ දේශනාවේ තියෙන වෙනත් යමක් වෙන්න පුළුවන්. දැන් මේක අපි හාමුදුරනේ මේ සාමාන්‍ය ශ්‍රවණය කරන අපි වගේ පිරිසට පාලි නොදැනීම නිසාද මේ විකෘතිතාවය සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම උපුටා දක්වන්න තරම් දේවල් තියෙන්නේ කොහොමද අපි හාමුදුරනේ? ඇත්තටම පාලි වචන ගැන තියෙන අවබෝධය නැතිකමත් වගේම ඊටත් වඩා මේ දෙවැත්තක් තියෙන එකක් තමයි දේශකයන් වහන්සේලා හරියට ග්‍රහණය කරගන්න අවශ්‍ය ධර්මය දෙන එක වෙන්නත් ඕනේ. ශ්‍රාවකයා එක හරියට ගන්නත් ඕනේ. ඒ දෙකම අතරේ පින තියෙන්නත් ඕනේ. මම සමහරලාට කොච්චර ධර්මය වුණත් ඒ වටිනා ධර්මයේ මග ඇරිලා විකෘති වලටම තමන්ගේ ඔළුව යනවා. ඒ ධර්මය ගන්න තමන්ට පිනක් නැතුව. දැන් බලන්න සෝතාපන්න කියන වචනේ විවිධ අර්ථකථන දෙනවා කියලා ඔබ කිව්වනේ. හිතලු ඕනේ එක එකනාගේ. සංයුත නිකායේ මහා වග්ගය සූත්‍රයක් නේද අපි කතා කරේ. සංයුත නිකායේ අපි කතා කරපු අංගුත්තර නිකායේ සුගත වෙනී සූත්‍රය. නමුත් ඒක අපි මහා වග්ගයේ විභංග සූත්‍රයේ කාරණයක් උතෙන්ට ගත්තනේ සම්මා කම්මන්ත විග්‍රහ කරන. ඔය මහා වග්ගෙම තියෙනවා සත්‍ය සංයුක්තය කියලා. ඊට පස්සේ සෝතාපට්ටි සංයුක්තය. දැන් සත්‍ය සංයුක්තය තියෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන සූත්‍ර එකතු කරලා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන සත්‍ය සංයුක්තය. ඒතර සෝතාපට්ටි සංයුක්තය කියන්නේ සමීර සෝතාපන්න ශ්‍රාවකයා ගැන තියෙන සූත්‍ර. සෝවාන් කෙනාගේ ස්වභාවය, සෝවාන් කියන්නේ කවුද, ඒ සෝවාන් කෙනා ගැන විස්තර කරපු සූත්‍ර මේ එකතු කරලා සංයුක්ත කරලා තියෙනවා සෝතාපට්ටි සංයුක්තය. ඕකේ තියෙනවා සමීර ဒုတိ ය සාරිපුත්ත සූත්‍රය කියලා සූත්‍රය. ဒုတိ ය සාරිපුත්ත සූත්‍රය. ඒකෙදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේව මේ මුණ ගැහෙන්න යනවා. එතෙන්දී සෝතාපට්ටි අංගං කියලා කියන මේ සෝතාපට්ටි අංග කියන්නේ මොනවද කියලා අහනවා. සෝතාපන්න කියන්නේ මොකද්ද? සෝතාපට්ටි අංග කියන්නේ මොකද්ද? මේ වගේ හැම වචනයක්ම විග්‍රහ කරනවා ඒ සූත්‍රේ. ඒ සූත්‍රය හරි ලස්සනට මෙහෙමත් කියනවා. සෝතෝති හිදං සාරිපුත්ත උච්චති
කතමෝනුකෝ සාරිපුත්ත සෝතෝති. මේ සෝත කියලා කියනවා. මොකද්ද මේ සෝත කියන්නේ කියලා අහනවා. ඒක අහන්නේ බුදුරජාණන් වහන්සේ. කාගෙන්ද අහන්නේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සාමාන්‍යයෙන් කෙනෙකුට ඉතින් මට පැටලුණා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා කියලා. දැන් මෙතන හරි ලස්සන දේ තමයි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහනවා. සාරිපුත්ත මොකද්ද මේ සෝත කියන්නේ කියලා. අයමේවහි බන්තේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ. ස්වාමීනි ආරෂ්ඨාංගික මාර්ගයට තමයි සෝත කියන්නේ කියලා කියනවා ශ්‍රාවකයන් වහන්සේ. එතකොට මේ දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව ඒ විදිහටම ස්ථිර කරනවා. සෝත කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඒතර මොකද මෙතන සෝත කියන මේ වචනේ බොහෝ අර්ථ තියෙනවානේ. කනටත් කියනවා සෝත කියලා. චක්කු සෝත ගාන ජීවහා කියනකොට කනට සෝත කියලා කියනවා. ඊට පස්සේ ඔය අපේ තථාගතයන් වන්දනා වැඩසටහනට කතා කරේ පාරායන වග්ගයනේ. පාරායන වග්ගයේ පළවෙනිම සූත්‍ර 16 තියෙනවානේ. මේ 16 පළවෙනි සූත්‍රය තමයි අජිත සූත්‍රය. එතකොට අර පිංගියත් එක්ක ආපු කණ්ඩායමේ ජේෂ්ඨම කෙනා අජිත. එතකොට එයා තමයි මුලින්ම බුදුරජාණන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නායකයා වගේ හිටිය අජිත. මේ අජිත අහපු මේ ප්‍රශ්න අතරේ බුදුරජාණන්සේකට දුන්න උත්තර අතරේ සෝත කියන වචනේ තියෙනවා තණ්හාවට උපමා කතා කරනවා. ගලනවා කියන අර්ථයෙන්. ඒ කියන්නේ ගඟක් විදිහට තණ්හාව ගලාගෙන යන අර්ථයෙන් සෝත කියලා කියනවා. දැන් මේ ආරෂ්ඨාංගික මාර්ගෙත් යම්කිසි ගඟක් වගේ. බොහෝ සූත්‍රවල ආරෂ්ඨාංගික මාර්ගයට ගඟ උපමා කරපු තැන් තියෙනවා. ගලාගෙන යනවා කියන උපමා කරපු තැන් තියෙනවා. දාරුක්ඛන්දෝපම සූත්‍රය මේ වගේ සූත්‍රවල පැහැදිලිව පෙන්නලා තියෙනවා මේක ගලන එක. නිවන් මඟ කියන්නේ ගලාගෙන යනවා. එතකොට සෝත කියන අර්ථේ කනට, ගඟට, තණ්හාවට ඊළඟට මේ මෙතනදී තමයි හම්බෙන්නේ සෝතාපන්න කියන වචනයට අදාළව සෝතාපන්න කියලා කියන්නේ එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියලා කියනවා. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේ බැසගත්ත කියන එක තමයි සෝතාපන්න කියන්නේ කියලා. ඒකත් මෙහෙම මේ දැන් ඒක අපි තෝරන අර්ථකථන දෙන්න ඕනේ. එහෙමයි. ඒකෙදි පැහැදිලිව සෝත සෝතෝති හිදන් සාරිපුත්ත උච්චති කතමෝනුකෝ සාරිපුත්ත සෝතෝති. සාරිපුත්ත මේ සෝත කියන්නේ මොකද්ද? අයමේවහි බන්තේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ. ස්වාමීනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමයි සෝත කියන්නේ. එහෙමයි. ඊළඟට මේ සූත්‍රෙම අහනවා සෝතාපන්නෝ සෝතාපන්නෝති හිදන් සාරිපුත්ත උච්චති කතමෝනුකෝ සාරිපුත්ත සෝතාපන්නෝති. එතකොට සෝතාපන්න කියලා කියනවනේ. සෝතාපන්න කියන්නේ මොකද්ද සාරිපුත්ත කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ වදාළේ යෝහි බන්තේ මිනා අරියේන අට්ටංගිකේන මග්ගේන සමන්නාගතෝ අයං උච්චති සෝතාපන්නෝ. ඔන්න කාගේවත් අර්ථකථන ඕනේ. ඉමිනා අරියේන අට්ටංගිකේන මග්ගේන සමන්නාගතෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සමන්නාගත වුණා නම් කෙනෙක්. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැගත්තා නම් ආපන්න වුණා නම් පැමිණියා නම් සෝතේට ආපන්න වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැගත්තා. එයා තමයි කවුද? සෝතාපන්න වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ එකක්වත් වැරදි කියන්නේ නැතුව උන්වහන්සේ මොකද කරන්නේ? ස්වයං ආයස්මා එවං නාමෝ එවං නාම ගොත්තෝති කියලා කිව්වා. අර මේ සෝතාපන්න කියන නමින් කියන්නේ අන්න ඒ කෙනාට කියලා. සරියුත් මහ රහතන් වහන්සේ කතාව ඉවර කරනකොට සාදු සාදු සාරිපුත්ත යෝහි සාරිපුත්ත මිනා අරියේන අට්ටංගික කියන මග්ගේන සමන්නාගතෝ. අනේ හොඳයි හරියටම හරි සාරිපුත්ත. සාදු සාදු සාරිපුත්ත. බුදුරජාණන් වහන්සේ ඒකම කියනවා සාරිපුත්ත යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සමන්නාගතයි කියන එක තමයි අයං උච්චති සෝතාපන්නෝ ස්වයං ආයස්මා එවං නාමෝ එවං අංගෝති. මේ සෝතාපන්න කියලා කියන්නේ සාරිපුත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සමන්නාගත කෙනාට කියන නමක් කියලා
ආරෂ්ඨාංගික මාර්ගයේ බැහැගෙන ඉන්න ආරෂ්ඨාංගික මාර්ගයේ ස්ථිරවම බැස පැමිණියා කියලා කියන ආපන්නුනා කියන කෙනාට තමයි සෝතාපන්න කියලා කියන්නේ කියලා සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙන්නම කරන ප්‍රකාශයක් තමයි සංයුත්ත නිකායේ 5 කියන පොතේ මග්ග සංයුත්තේ ඒ කියන්නේ මග්ග වග්ගයට අදාළ කොටසේ ඒකේ තියෙනවා මහා වග්ගේ මග්ගනේ මහා වග්ගේ තියෙනවා සෝතාපන්න වග්ගය කියලා එකක්. මහා වග්ගේ යටතේ තියෙනවා සෝතාපන්න වග්ගය. මේ සෝතාපන්න වග්ගය තමයි එතකොට ද්විතීය සාරිපුත්ත කියන සූත්‍රයේ තියෙන ඒ සූත්‍රේ බුදුබුමිනුත් සරියුත් මහරහතන් වහන්සේගේ මොවිනුත් පැහැදිලිවම සෝතාපන්න කියන වචනයට අර්ථ දීලා තියෙනවා. ඒ දීලා තියෙද්දි මෙන්න මෙහෙන් කියවනොත් කට්ටිය සෝත කියන්නේ කන, ආපනුනා කියන්නේ කනට පැමිණියා කියන එකයි. ඒ කියන්නේ මේ හරි ධර්මයේ කනට පැමිණියට පස්සේ ආ එතනින් එහාට සෝතාපන්නයි කියලා. ඉතින් Tamanට හිතලු එහෙම ඇහෙනකොට අවාසනාවට මේ වටිනා බුදුමුවින් වදාළ අර්ථ පැත්තකට විසි කරලා දාලා ඒ කියන්නේ ඒව දන්නෙත් නෑ සමහරු. මේ අර්ථ මේවට තියනවා කියලා. ඒ අර්ථ Tamanට ඕන විදියට මට හිතෙන එක මම කියනවත් ඒ හාමුදුරුව කෙනෙකුට ඕන එක ඒ හාමුදුරුව කෙනෙක් කියනවත් ඕන බුදුහාමුදුරුව වදාළ දේ හරියට ගත්තා නම් එච්චරයි. දැන් කොයිතරම් විසිතුරුවක් තියෙන්නේ නැද්ද මේ විදිහට අමාමෑණි බුදු පියාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේලා ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා ඒ දේවලුත් මේ ත්‍රිපිටක සමීර මේ උතනදී මට හිතෙන එක දැන් හැම වචනේම කොහොම විස්තර කරලා නැහැ. කියන්නේ හැම වචනේම කියන්නේ මම අදහස් කරේ සකදාගාමි කියන්නේ මොකද්ද අනාගාමි කියන්නේ මොකද්ද අරහත් කියන්නේ මොකද්ද කියලා සරියුත් මහ රහතන් වහන්සේ කියවෙන්නේ නැහැ. හැබැයි සෝතාපන්න කෙනෙක් ගැන විශේෂයෙන් අහනවා. මොකද ඒක අහන්නත් එක හේතුවක් වෙන්න ඇති. අනාගතේ මේ වගේ සෝත කියන්නේ කන කියලා අරගෙන කනට මේ ධර්මයක් මොකක් හරි ඇහිච්ච ගමන් මෙයා සෝවාන් කියලා වැරදි අර්ථකථන දෙයි කියන එක උන්වහන්සේලා අනාගතේ දකින්නවනේ. සමීර ඒතර මේක හරි ටක් ගාලා මිනිසුන් රවට්ටන්න පුළුවන් වචනයක්. ඒ හින්දා ඒ වචනෙට අර්ථකථන එදා උන්වහන්සේලා දුන්නා නේද කියලා හිතනවා. සමහරවිට එදත් ඕක වරදගත්තා ඉන්න පුළුවන්. සෝතාපන්න කියන්නේ මේ කනට පැවිදි. මොකද ඒ මේ සෝත කියන්නේ චක්කු සෝත ආදී වශයෙන් ඒ වචනේ හොඳටම ව්‍යවහාර කරන වචනයනේ. ඒතකොට එතෙන්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියනවා කියන එක වෙනමම හිතලා ගන්න එක. නමුත් ටක් ගාලා ලීසියට ගන්න පුළුවන් තැන තමයි කන. ඒ හින්දා එදත් වරද්දගත්තා ඉන්නේ නැති. ඒ නිසාම මේ විදිහට වෙනමම සූත්‍රයක් ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා කියලාත් හිතත හැකියි. හොඳයි අපි එමනම් කෙටි විරාමයක් ලබාගෙන ඉක්මනින්ම යාලි සිතෙන් තසුප ධර්ම සාකච්ඡාව සමග එක්වෙමු. සිත් net අසපුව Dialog Triple Blaster දැන් අලුත් වෙලා. ඕනෑම ජාලයකට විනාඩි 1000ක් SMS 1000ක් සමග anytime data GB 1.5ක්. ඇක්ටිවේට් කිරීමට රුපියල් 490ට ප්‍රීලෝඩ් කරන්න. Super cool, auntie. Super Vicky mild. ජීවිත කාලයටම young looking දත්. ගොරකා තියෙන නිසා Super Vicky වලින් මැද්දොත් දත් හැමදාම young looking. සිද්ධාලේප Super Vicky mild. අදිරුදිර පීඩනයට සර්පගන්ධාපිති ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ළඟම ඔසුසැනින් හෝ ෆාමසියෙන් ලබා ගන්න. ස්වින්සු හර්බල්ස් නිපැයුමකි. ශ්‍රීලන් පිටිහින්දා ඉන්දියාපය සුපිරි වුණා. ඒකා මෙතා ඉන්දියාපෙට ශ්‍රීලන්. ඔබත් ගන්න සුපිරිම පිටි ශ්‍රීලන්. පහසුවට පෝෂණයට එකම රහස මාතර ශ්‍රීලන් ඉන්දියාප පිටි. පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකේ බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය. FM 95.4.8 Net FM දිවයින පුරා.
net ප්‍රධාන පුවත් සිරස්තල ඔබ වෙත ගෙන එන්නේ. 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්මත රටටම සම්මත. මිත්‍රශීලී රටවල් ශ්‍රී ලංකාව හුදකලා කර නොමැති බව රජය කියයි. ජනපතිගේ දෝර කාලය දීර්ඝ කිරීමට මැති සභාවේ කළ යෝජනාවට හිටපු ජනපතිගෙන් ප්‍රතිචාර. විමිල ගණන් ලබන සතියේ ප්‍රකාශයට. වැඩි විස්තර දැනගමු රාත්‍රී 9ට. net ප්‍රධාන පුවත් සිරස්තල ඔබ වෙත ගෙන ආවේ. 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්මත රටටම සම්මත. net අසපුව net අසපුව සෙනසුරාදා සිත්නිත් අසපුව සමග ඔබ බොහෝ දෙනෙක් බොහොම පින් සිතින් රැඳී ඉන්න අතරේ ඔබට මතක ඇති පහුගිය සතියේ ඉරිදා තථාගතාදී වන්දනාව අපිට දැයේම පිනට යලි ආරම්භ කරන්නට හැකියාව ලැබුණා. මොකද අපි වට්ටාරම් පුදුමෙන් ආරම්භ කරපු මේ මහානීය පුණ්‍ය කර්මය ඊට පස්සේ අපිට යම් කිසි තරමකින් හෝ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කරන්නට හැකියාව ලැබුණා. ඊට පස්සේ රටේ තිබුණු තත්ත්වයක් එක්ක අපිට මෙවැනි මහානීය පින්කමක් කරගන්න අවස්ථාව නොලැබී තිබියදී පහුගිය ඉරිදා රාත්‍රී 9:30 සිට පසුදා 5 වන තුරුම මේ තථාගතාදී වන්දනාව සිදු කරන්නට අපේ වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේ, ඒ වගේ මේ සඳහා බුදුගුණ සජ්ජායනයට වැඩම කළ නරවැල් පිටාරේ රත්න ස්වාමින් වහන්සේ, සක්මන් උම්දාසි ස්වාමින් වහන්සේ ආදී කොට ඇති මහා සංඝරත්නය කිසිදු වෙහෙසක් අපි දුටුවේ නැහැ. අපේ හැමදෙරණ වහන්සේගේ මුහුණකවත් වෙහෙසක් දුටුවේ නැහැ. මේ උදේ පහමාරට මේ තථාගතාදී වන්දනාව අවසන් කරනකොටවත් හරිම සතුටින් වහන්සේ බුදුගුණ සජ්ජායනා කළ ආකාරය අපට දැක් ගන්න ලැබුණා. අපේ හැමදෙරෝනේ අපි බොහෝ කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ තථාගතාදී වන්දනාව වසරකට එක්වරක් හෝ පවත්වන්නට ඕනේ කියන එක. දැන් ආයේ ආරම්භ කරා. වහන්සේට එදා අත්දැකීම ගැන කොයි වගේ සිතිවිල්ලක්ද තියෙන අපේ හැමදෙරෝනේ? සමීර, ඇත්තටම අපි පින් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා නෙල්ලිගල හාමුදුරුවන්ට. මොකද උන්වහන්සේ අපිට නිදහසේ වැඩසටහනට අවස්ථාව එදා පරිසරය සකස් කරලා දුන්නා. ඒ වගේම මගෙත් එක්ක තුන් යාම පුරාම අවදියෙන් ඊටාම මිහිරට ඒ බුදුගුණ සජ්ජායනා කරන්න අපේ කල්යාණ මිත්‍ර නරවැල්පිට ආරියරත්න ස්වාමීන් වහන්සේත් සහභාගී වුණා. ඒ වගේම මේ බුදුගුණ පාලිවත් මේ පිංගිය ගාථා ටික, එහෙම පාරායනානුගීති ගාථා ටික සිංහලට හරවලා කාව්‍යමය විදිහට මිහිරට ගායනා කරන්න පුළුවන් විදිහට සකස් කරේ අපේ කල්යාණ මිත්‍ර සගම අනෝමදාසි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් උන්වහන්සේත් තුන් යම පුරාම ධර්මයේ ශ්‍රවණය කළා අපිත් එක්ක. ඉතින් මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට සියලු දෙනා වහන්සේලාට ආශිර්වාද කරනවා ඉස්සෙල්ලාම. ඒ වගේම තථාගතාදී වන්දනා වැඩසටහනට බොහොම ආදරය කරන, බොහොම ගරු කරන විශාල පිරිසක් ඉන්නවා සමීර. ඒ අය මේ වැඩසටහන තුන් යම පුරා පවත්වද්දී අපිටත් වඩා උනන්දුවෙන් මේ වැඩසටහනත් එක්ක ඒකරාශී වෙලා ඉන්නවා කියන එක ගැන ඊටාම පැහැදිලි. මේ ගැන මේ අපි ගොඩක් කලාවට විශ්වාස කරන දෙයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊටාම ප්‍රියභාවයෙන් පිළිගන්න කෙනා වචනයක් ගානේ බොහොම කල්පනාවෙන් ඒ රාත්‍රියේ නිදිවරාගෙන බණ අහනවා. ඒ අය තථාගතාදී වන්දනා වැඩසටහන ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හොඳින් ග්‍රහණය කරගෙන ඒ බුදුගුණ ඊටාම අවබෝධයෙන් විමසනවා. මට ඕනකමක් තියෙනවා මේ ශ්‍රද්ධාව තුලින්
ශාස්ත්‍රීය ගෞරවය පුළුවන් තරම් මේ සමාජයේ වැඩි වෙන තරමට අප්‍රමාදී වෙන පිරිස වැඩි වෙනවා. එතන මේ ප්‍රමාදයට ප්‍රධාන හේතුව ශාස්ත්‍රීය ගෞරවය නැතිකම කියන එක තේරුම් අරන් තමයි අපි තථාගත වන්දනා වැඩසටහන හැදුවේ. ඕකේ දැන් මගෙන් සගම අනෝමදස්සි සයන්හන්සේ උන්වහන්සේ සිංහල සම්බන්ධව හොඳටම මේ පොළොල්ව ප්‍රවීණත්වයක් තියෙන ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ මේ තථාගතාදී වන්දනා කියන වැඩසටහන නමේ මොකද්ද මේ නම කියලා හරියට කල්පනා කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ මගෙන් ඇහුවා මේ මට තාම හිතාගන්න බෑ මොන අර්ථයෙන්ද මේ වචනේ ටික පෙළ ගස්සලා තියෙන්නේ කියලා. ඉතින් ඕක මේ ඒ නම මමයි දැම්මේ මේ වැඩසටහනට සහ මේ වැඩසටහනේ වැඩපිළිවෙල අපි මේ නෙත් ආයතනත් එක්ක සකස් කරපු මේ වැඩසටහනට පැහැදිලි අරමුණක් තිබ්බ ශාස්ත්‍රීය ගෞරවය ඇති කරන එක. එතකොට මේ මං ස්වාමීන් වහන්සේට කිව්වා ඔබ වහන්සේ ඕකේ මේ සිංහල වචන වලින් හිතලා තියෙන්නේ. ඕක සිංහල වචන නෙමෙයි උතන තියෙන්නේ පාලි වචන. මේ තථාගත ආදි වන්දනා. තථාගතාදි වන්දනා කියන්නේ තථාගතයන් වහන්සේ ආදී කියලා කියන එක නෙමෙයි. කියන්නේ උන්වහන්සේ ඇතුළු තවත් අය කියන එහෙම නෙමෙයි. මෙතන ආදි කිව්වේ මුල් වෙලා කියන අර්ථය. දැන් ඔය ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍ර කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රහ්මචර්ය කියන්නේ නිවන් මඟ. ඒතර නිවන් මඟට මුල් වූ කියන එක තමයි ආදි බ්‍රහ්මචර්ය කියන්නේ. ඒතර මෙතන අපි තථාගතාදි කියලා පාවිච්චි කරේ පාලි වචන දෙකක් සංදි කරගෙන. තථාගතයන් වහන්සේ මුල් කරගත්ත කියලා. මේක පාලි භාෂාවෙන් මේ ව්‍යාකරණානුකූලව ගලපන එකක් නෙමෙයි මේක නමක්. ඒතකොට නමකට දැන් ළමෙකුට නමක් දාද්දී මේ පාලි වචන හෝ හින්දි වචන හෝ මොනවා හරි වචන අරගෙන නම දාන්නේ. ඉතින් අපි මෙතන ගත්තේ පාලි වචන දෙකක්. තථාගතයන් වහන්සේ මුල් කරගත්තා කියන එක තථාගතාදී වන්දනා. උන්වහන්සේව මනසේ මුල් කරගත්ත ශ්‍රාවකයෝ ටිකක් තමයි මේ වැඩසටහනට සොයාගෙන එන්නේ. දැන් එහෙම පිරිසක් හැඩ ගැහිලා තියෙනවා. ඒ අතරේ අපි ජීවිතේට දැකලා නැති දරුවෙක් මේ සමාජ ජාල ඔස්සේ අපිට එවන පණිවිඩයක්. මම ඒ ටික සමීර කාලය යාන්තමට තියෙන්නේ මේ ටික මේ හරි වටින වචන කරුණු ටිකක් ඒ දරුවා එවනවා. මුතු දිවුල පිටිය කියන නමින් මේ මම ඒ ටික දැක්කට පස්සේ කිව්ව පුතේවා ගොඩක් පින් තියෙන කෙනෙක් කියලා. මොකද එහෙම කිව්වේ එවනම මේ තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ මම කෑගල්ලේ ඉඳන් බුදුගුණ අහන්න ආවේ. ගොඩක් අපහසුකම් මැද්දේ ආවත් ආපු එක කොච්චර හොඳද කියලා හිතුණා. බස් එකේ එද්දි තමා දැනගත්තේ පාරායනානු ගීති ගාථා ඇසුරින් ඔබ වහන්සේ ධර්ම දේශනා කරන බව පෝස්ට් එකකින්. අපි මේ කල්ැතුව පෝස්ට් එකකදී දැනුවත් කළා පාරායනානු ගීති ගාථා වලින් තමයි අද වැඩසටහන කරන්නේ. මේ පුතා කියනවා ඒ දැක්ක ගම මගේ යාළුවෙකුට මැසේජ් කරලා ඇහුවා මේ මොනවද කියලා. මොකද මං ඒ නම අහලා තිබ්බේ නෑ ඇත්තටම. දෙතුන් දිනකින් ඇහුවට පස්සේ එක්කෙනෙක් කිව්වා ඒක තියෙන තැන. මේ පුතා කියන ඉක්මනට මහමෙවනාය සූත්‍ර පිටකයේ ඇප් එකට ගිහිල්ලා චෛත්‍ය ගර්භයට ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න පොලිමේ ඉන්න අතරේ කූරගල සෑයට මේ නිදන් වස්තු තැන්පත් කරන්න මේ පුතා පොලිමේ ඉන්න අතරේ මොකද කරලා තියෙන්නේ අර මේ ඇප් එකට ගිහිල්ලා ඒ සූත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන කොලයක් දුන්නේ නැති වුණාට එයාට ඒක ලොකු පහසුවක් වුණා කියලා කියනවා. ඇත්තටම ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සලායතන පටිසමුපාදේ අවිද්‍යාව තණ්හාව ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාව වැනි ගැඹුරු ධර්ම කරුණු රැසක් ඔස්සේ මතු කරලා දුන්නා. දැන් මේ ඇවිල්ලා මේ තුන් යමක් පුරාන් ඊටාම සියුම්ම මොනවද මේ කියන්නේ කියලා වචනයක් ගන්න හොඳින් තේරුම් අරගෙන මේ කියන්නේ. එතකොට මම ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාව කියන වචනේවත් එදා කිව්වේ නෑ. ඒක මීට පෙර අපි දේශනා කරලා තියෙනවා. නමුත් එදා අපි ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාවේ කරන විදිය කිව්වා. මේ පුතා ඒ වචනේ පවත් අර කලින් අහලා තියෙන වචනත් එක්ක ගලපගෙන. එතකොට ඕනම කෙනෙක්ට සරලව තේරුම් ගත හැකි පරිදි උපමා මගින් බණ කතා ඇසුරෙන් ගැඹුරු කරුණු සරල කරුණු මුසු කරමින් අපූර්වට අපිට ධර්මයේ කියලා දුන්නා. මුළු කාලෙම හරි ආසාවෙන් අහන් හිටිය ඔබ වහන්සේ එච්චර ළඟින් දැක්කේ තියේ
හිතට ගොඩාක් සතුටක් දැනුණා. සරියුත් මහරහතන් වහන්සේ ධර්මාසනයට වැඩලා දෝ කියලා හිතුන වෙලාවල් තිබ්බා. සමහර ලාවට ඒ උතුම් බුදුගුණ හේද්දී ඇඟේ හිරිගඩු පිපුණා. අන්‍ය ආගමිකයෙක්ව හිටපු පිංගියේ මෙච්චර බුදුගුණ කියන தත්ත්වයටපත් වුණා නම් ඒකත් අවුරුදු 120ක් හැරමිටියෙන් යන කාලේ. අපිට ඇයි බැරි කියලා හිතුණා. අපි නම් ඒ දේශනාව අහලා ගෙවල් වලට ආවා. ඒත් ඔබ වහන්සේ කියලා කියනවා සමීර මං එදා ඔය දේශනේ හිමිදිරි ඉවර කරලා හැමම පැය දෙකක ගමන් කාලයක් කරලා තිසමහාරාමයට වැඩම කරලා එතනදී උදේ 8:00 ඉඳලා නැවත පෝදා රූපවාහිනී සාකච්ඡාවකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ ගැනත් කියලා මේ පුදුම වුණා කියලා එහෙම වැඩසටහනක ඉන්නවා දැක්කා. කරන කැපකිරීමට පිං කියලා මේ වටිනාම ටිකක් මෙහෙම කියනවා. අපි පෙර ශ්‍රද්ධාව ගැන මේ තථාගතයන් වන්දනා වැඩසටහන පටන් ගන්න මූලිකවම දේශනයක් කළා. ඔය වට්ටාරම පිංකම කරන්න පෙර. අන්න එදා කියපු වචන මේ පුතා ඊටාම හොඳින් මතකින් කියනවා. ඔබ වහන්සේ කියපු විදිහට ශ්‍රද්ධාව ඇති වුනහම වැටෙන්නේ නැහැ වැඩෙනවා. ශ්‍රද්ධාව නැති වුණාට පස්සේ වැඩෙන්නේ නැහැ වැටෙනවා කියලා කියපු දේශනාව මතක් වුණා කියලා. ඒ අර්ථය වැටෙන්නේ වැඩෙනවා වැඩෙන්නේ වැටෙනවා. සමීර බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව මුලට උපමා කරනවා. මුලක් කියන්නේ ගහකට ප්‍රධාන කාර්යයන් දෙකක් මන් දකිනවා කරන. එකක් තමයි මුලෙන් ගහට වැඩෙන්න උදව් කරනවා. ගහ තියෙන තත්ත්වෙන් තව තව වැඩෙන්න. ඒ වගේම වැඩෙන ගහට වැටෙන්නේ නැතුව ඉන්න ශක්තියක් දෙන්න ඕනේ. වැටෙන්න දෙන්නේ නැති වෙන හයිය දෙන්නෙත් අර වැඩෙන්න උදව් කරන මුලම තමයි. ඒතර මුල වැටෙන්න දෙන්නේ නැතිව තියාගන්න එකයි වැඩෙන්න දෙන එකයි කියලා වැඩ දෙකක් කරනවා. පෝෂණය කරන ගමන් කෙලින් තියෙනවා අපේ හොඳ ශක්තිය දෙනවා. ඒතර මේ ශ්‍රද්ධාවෙන් ශ්‍රාවකයාගේ ප්‍රඥාවාදී සියලු ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න උදව් කරනවා. වැඩෙන්න උදව් කරන ගමන් වැටෙන්න දෙන්නේ නැහැ. වැටෙන්න දෙන්නේ නැහැ කියන්නේ වීරිය ආදී සියල්ලම වැටෙන්න දෙන්නේ නැතුව තියාගන්නවා. මේ ශ්‍රද්ධාවෙන් ඒ සියල්ල කරන. ඒක නිසා මේ ශ්‍රද්ධාවට මුල කියන වචනේ හරියම ගැලපෙනවා. ඉතින් මේ බලන්න ඒව මතක තියාගෙන ගන්නවා මේ උපමා සියල්ලත් එක්ක ශ්‍රද්ධාව ගහක මුල වගේ කිව්වා. අභිධර්ම තේරුම් ගත්තම මාන්නය ඇති කරගන්නේ නැතුව ඉන්න හැටි කිව්වා. ගැඹුරු කරුණු නොයැටෙන තැනදී ගහක් දැක්කත් මලක් දැක්කත් කන්දක් කොළයක් දැක්කත් කොටින්ම තරහක් ආවත් එතනදිත් බුදුගුණ මතු කරගන්න හැටි ඔබ වහන්සේ කියලා දුන්නා. වචන වලට කොටු නොවි හදවතින් බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කොහොමද කියලා ඒ උතුම් පිංගිය උපාසකතුමා කියපු ගාථා ඇසුරෙන් පෙන්වා දුන්න. කාලය යනවා දැනුනේවත් නැහැ. ජීවිතේ බොහෝ රාත්‍රියෙන් ගෙව්වේ මලකඩ කකා මල පැන අපි එදා කියලා දුන්න උපමා. ඒත් ඊයේ රාත්‍රියේ මලකඩ ටිකක් හරි හූර ගන්න අවස්ථාවක් වුණා. ඔබ වහන්සේ වැඩසටහන නවත්තන්න දැන් වෙලාව කියද්දි අනේ තව චුට්ටක් තව පැය භාගයක් බුදුගුණ අහන්න තිබුණා නම් කියලා හිතුණා. දැන් මේ මුළු රෑම හොඳින් අහගෙන ඉඳලා ඒගොල්ලන් දැන් ඉවර කරනකොට පාන්දර තව ටිකක් තිබ්බනම් කියලා හිතෙනවා කියලා. එතකොට විශේෂයෙන්ම ඔබ වහන්සේගේ දේශනාවක හොඳම ටික යන්නේ අවසානයේට නිසා තව අහන්න හිතනවා මේ තිබුණා නම් කියලා හිතනවා කියලා කියනවා. ඔබ වහන්සේ සූත්‍ර ගණනාවක කරුණු එකට කැටි කරලා දේශනා කළා. ඒ සූත්‍ර පාලි වචන සමග පෙන්වලා දුන්නා. කාලයේ ප්‍රශ්න මිසක් තව කාලෙ තිබ්බනම් ඔබ වහන්සේ තව කියාවි. බෞද්ධෙක් වෙලත් පාරායනානුගීති ගාථා නොදැන සිටි එක ගැන අඩුමතරමේ අහලවත් නොතිබ්බ එක ගැන හිතට ලැජ්ජාවක් දැනුණා. ඒත් ඔබ වහන්සේ අවුරුදු 16ක 17ක පුංචි වයසකදී කළා වගේ ධර්මයේ රසතෙන් කැරපොත්තෙක් නොවෙන්න කලින් හොය යන්න ඊයේ රෑම හිතට අදිටනක් ආවා. අපිට තව තවත් මෙවැනි ධර්ම කරුණු දැන කියා ගැනීමට බවුන් පැලැස්ස පුළුවන් නම් විවෘත කරන මෙන්න ඉල්ලා සිටිනවා. ඒ නැතත් සිත්ෙන් තසපු ඔස්සේ ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න ලැබෙන එකම අපිට මහා වාග්යක් කියා හිතනවා කියලා මේ පුතා මේ ඒ විදිහට සටහන් කරලා අපිට එවනවා. එතකොට මේ සමීර කැරපොත්තෙක් වෙන්න නැති වෙන්න මේ ජීවිතේ කොහොම හරි මේ ධර්මයේ දකින්න ඕනේ කියලා අදිස්ථානයක් ගත්ත කියනවා. මොනවා අහලාද? බුදුගුණ අහලා. තථාගතයන් වන්දනා වැඩසටහන අපි බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. වෙන කිසිම දෙයක් නෙමෙයි. අපිට මෙවැනි ප්‍රතිචාර බොහෝ තියෙනවා ආපු ඒ තුලයි අපි දකින්නේ නෙත්තායතනයට මේ රටේ ශ්‍රාවකයන්ගේ සිත් අවදි කරන්න විශේෂයෙන්ම ධාතු නමස්කාර වැඩසටහන් එක්ක මහා ස්තූප වන්දනාවන් එක්ක ඒ වගේම මේ ධර්මය කියාදී මේ තථාගතයන් වන්දනා වැනි බුදුගුණ මතු කරන වැඩසටහන් සියල්ලම එක්ක මම හිතනවා මේ රටේ ඉන්න
ලක්ෂ සංඛ්‍යාත බොදුනුවන්ගේ විශේෂම තරුණ සිත් ඇති අයගේ පවා දැන් මේ වෙලා තියෙන්නේ තරුණ දරුවෙක්. එතකොට එවැනි අයගේ හිත්වල ධර්මය අවදි කරන්න net ආයතනයේට මෙතෙක් වෙලා තියෙන මේ ශක්තිය අනාගතයටත් කල්යාණ මිත්‍රත්වයෙන් ශාසනය බබළුවන්න අපි මේ කරපු තථාගතයන් වන්දනා වැඩසටහනත් හේතු වේවා කියලා ඊටාම හදවතින් ආශිර්වාද කරනවා සමීර. සාදු සාදු සාදු. අපේ හැමදෙරෝනේ තව අපිට විනාඩි 2යි තියෙන්නේ. නමුත් අවසන් විනාඩි 2 හෝ අපි ඊළඟ පින්කම ගැන සඳහනක් කරන එක වටිනවා මේ වෙලාවේ. අනුරාධපුරයේ බොහෝ දෙනෙක් විමසන දෙයක් තමයි දැන් අපි පිච්ච පැල බාරගත්තා. දැන් බොහොම සතුටින් ඉන්නවා මේ පිච්ච පැල කවද්ද මේ අපි රෝපණය කරන්න කියලා දැක ගන්න. මේ අයට සැනසෙල්ලක් දෙන දෙයක් කියන්න තියෙන අපේ හැමදෙරෝන වහන්සේට. සමීර දැන් මේ වෙනකොට අපි අක්කර 21ක භූමියෙන් අතරම 22මාරක් තියෙනවා. මේ මුළු භූමියෙන් අක්කර 3කට ආසන්න ප්‍රදේශයක අපි පිච්ච පැල වගා කරලා තියෙනවා කල්ැතුවම අපිට මල් ලබා ගැනීමේ අවශ්‍යතාවයට. නමුත් ඉතුරු ටික අපි රෝපණය නොකර මේ භූමිය සූදානම් කරලා එක්තරා දිනයක් වෙනකන් ඉන්නවා විශේෂ අවශ්‍යතාවයකට. ඒ තමයි පෙබරවාරි 26 කියන දවස තමයි මට මේ අඛණ්ඩ පිච්ච දන්සැල පවත්වන්න ඕනේ කියන සිතුවිල්ල ඇති වුණ දවස. ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ 2021 අවුරුද්දේ පෙබරවාරි 26. එදා මම රුවන්වැලිසෑයට වැඩියා විශාල පිච්චමල් වට්ටියකුත් අරගෙන. ඒ වෙලේ තමයි සමීර මගේ හිතට ආවේ පිච්ච මලක් තියා මොන මලක්වත් පූජා කරගන්න අවස්ථාව නැතිම ස්වාමීන් වහන්සේලා තමයි සිල්වත්ම ස්වාමීන් වහන්සේලා මේ සෑයට වටින. ඇයි උන්වහන්සේලා කැපකරුවෙක් නැතුව ආවොත් එහෙම මුදල් අතේ නැති නිසා මල් මිලදී ගන්න ක්‍රමයකුත් නැහැ. උන්වහන්සේලාට මල් කඩන්නත් විනයෙන් බෑ. එතකොට උන්වහන්සේලාට පාරයිනි දින ගහකින් මල් ටිකක් කඩාගෙන එන්න බෑ. පින්ඩපාතේ වැඩිය කියලා මිනිස්සු හිතලා මල් පූජා කරන්නේ නැහැ පාත්තරේට. එහෙමයි. ඒතර උන්වහන්සේලා තමයි මල් නැතුවම සෑය වඳින්නේ. ඉතින් මට හිතුණා මේ සම්බුද්ධ ශාසනයේ පවතින තාක්කල් මේ මහා සෑ භූමිය ආසන්නයේ කොහේ හරි අපිට තැනක් සාකච්ඡා කරගෙන අඛණ්ඩ පිච්චමල් දන්සැලක් පවත්වන්නට ඕනේ කියලා. ඉතින් මම ඒ දන්සැලේ කටයුතු වලට පෙර ආතුව ඒ වෙනුවෙන් මල් සපය ගන්න මේ පොළොව තලයේ අක්කර 20 ගානක අපි පිච්ච වවන්න තීරණය කරේ. ඉතින් පෙබරවාරි 26 වෙනිදාම අපි ඒකේ සමාරම්භක උත්සවයේ ඉදිරි ලබන පෙබරවාරි 26 සූදානම් කරගෙන යනවා. පිච්චමල් පූජා කරන්න මේ දන්සැලට මේ භූමියට හැමදේටම මේ භූමිය නිකන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දෙසා මහා උද්‍යානයක් විදියට සකස් කරන්නේ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා පුෂ්ප උද්‍යානයක්. එතකොට මේ පුෂ්ප උද්‍යානයේ සියලු මල් අර මහා සංඝයාතින් සෑයට පූජා කරන්නේ. මේ උයනේ සමාරම්භක පින්කම මේ පෙබරවාරි 26 වෙනිදා කෙරෙනවා. ඒ උදව් කරපු හැම කෙනෙකුටම ලියුමක් ඊළඟදිම මේ ගමන් මාර්ගයේ සහිත සිටියම ඉඩමට එන සියල්ලත් එක්ක දිනේ වෙලාව ඔක්කොම එක්ක අපි 26 වෙනිදා උදේ 7ට ඉඩමට එන්න කියලා තියෙනවා. හැම ඒ උදව් කරපු කෙනෙක්ටම පිච්ච පැලයක් තමන්ගේ මතින් රෝපණය කරලා මතු අනාගතයේ මේ ශාසනයේ පහළ වෙන සියලු මහා සංඝයාට තමන්ගේ අතින් ඒ රෝපණය කරපු පිච්ච පැලෙන් නෙලන මල් ඒ මහා සෑය වෙනුවෙන් පූජා වේවි. ඉතින් වැඩිදුර තොරතුරු ඉදිරි සතිවලත් අපි දැනුවත් කරනවා. පෙබරවාරි 26 වෙනිදා මතකේ තියාගන්න එදාට අනුරාධපුරයට එකතු වෙන්න. වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ නම් මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ජනිත වූ දිනේ ජන්මලාභී ලැබු දින තමයි පෙබරවාරි 26 කියන්නේ. මේ පින්කම් පිළිබඳව අපි ඉදිරි සිටින තසපුවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට